හරි. එතකොට අපි අද කතා කරන්න යන්නේ කළමනාකරණ ගිණුම්කරණය කියන මේ විෂය පතය ඇතුළේ තියෙන තවත් වැදගත් මාතෘකාවක්. ඒ තමයි ද්‍රව්‍ය පිළිවෙල. හරි. ද්‍රව්‍ය පිළිවෙල කියන මාතෘකාව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේක හරි වැදගත්. මේක සෙකන්ඩ් පේපර් එකටත් අනිවාර්ය ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ෆස්ට් පේපර් එකටත් MCQ දෙකක් එන්න පුළුවන් අනිවාර්යයෙන්. හරිද? ඒතර වැදගත් පාඩමක් හරියට ඔලුවට දාගන්න. හරි ටියුට් එක හැමෝටම හම්බෙලා තියෙන්නේ. ඒක පෙරලගෙන වැඩේ පටන් ගන්න. හරි. එන ටියුට් එකට. පොතේ හරි කොහොම හරි ඔයාලා මේන්ටේන් කරන නෝට් එකක් තියෙනවනේ. මේ පිළිවෙල කොටසට ඒකේ මාතෘකාව දාගන්න. ද්‍රව්‍ය පිළිවෙල. ද්‍රව්‍ය පිළිවෙල කියලා මාතෘකාව දාගන්න. හරි ද්‍රව්‍ය පිළිවෙල කියලා මාතෘකාව දාගන්න. හරි. මොකද්ද මේ ද්‍රව්‍ය පිළිවෙල කියලා කියන්නේ? අපි මුලින්ම ද්‍රව්‍ය පිළිවෙල කියන කතා කරන්න කලින් ද්‍රව්‍ය පාලනය කියන කොටසට යමු. ද්‍රව්‍ය පාලනය. මොකද්ද මේ ද්‍රව්‍ය පාලනය කියලා කියන්නේ? ද්‍රව්‍ය පාලනය කියන්නේ පුතේ අපි කියන්නේ මේ තොගය කියලා. තොගය ඉගෙනගෙන තියෙනවනේ තොගය. තොගය කියන්නේ මොකද්ද? තොගය ආකාර 3යි. අපි දැන් තොග LKS දෙවෙනි එක අපි අවසන් කරලා තියෙනවා. ඒතකොට තොගය කියලා කියන්නේ මොකද්ද? ආකාර 3කට තියෙනවා තොගය. එකක් තමයි අමුද්‍රව්‍ය විදියට. අනිත් එක තමයි නොනිමි විදියට. ඒ කියන්නේ භාගයට හදපුවා. අනිත් එක තමයි නිමි ද්‍රව්‍ය විදියට. එතකොට මෙන්න මේ තොගය තමයි ද්‍රව්‍ය කියලා කතා කරන්නේ. හරිද? මේ ද්‍රව්‍ය පාලනය කියලා කියන්නේ හරිහමං විදියට හරියට නිවැරදිව අපේ නිෂ්පාදන ක්‍රියාවලියේ තියෙන මේ ද්‍රව්‍ය නිවැරදි කළමනාකරණ ශිල්ප ක්‍රම යොදාගෙන පාලනය කිරීම තමයි ද්‍රව්‍ය පාලනය කියලා කියන්නේ. පැහැදිලිද? මේ ද්‍රව්‍ය කියන එක හරිම වැදගත්. ව්‍යාපාරයක් තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්නේ මේ ද්‍රව්‍යත් එක්ක. හරි. බලන්න එතකොට ද්‍රව්‍ය පාලනය කියන්නේ මොකද්ද? අපි හයිලයිට් කරගමු. නියමිත ද්‍රව්‍ය නියම ප්‍රමාණය නියම අවස්ථාවේදී නියම ස්ථානයට අවම පිළිවෙලකින් යුතුව සපයා ගැනීම. මේක තමයි ද්‍රව්‍ය පාලනය කියලා කියන්නේ. හයිලයිට් කරගන්න. නියමිත තත්ත්වයේ ද්‍රව්‍ය නියම ප්‍රමාණයෙන් නියම අවස්ථාවේදී නියම ස්ථානයට අවම පිළිවෙලකින් යුතුව. කියන්නේ කොස්ට් එක අඩුම කොස්ට් එකකින් අවම පිළිවෙලකින් යුතුව සපයා ගැනීම තමයි ද්‍රව්‍ය පාලනය කියලා කියන්නේ. එතකොට පුතේ මුළු නිෂ්පාදන පිළිවෙල විශාල ප්‍රමාණයක් මේ ද්‍රව්‍ය මගින් තමයි නියෝජනය වෙන්නේ. දැන් අපි නිෂ්පාදන පිළිවෙල කියන එක කතා කරලා තියෙන මාතෘකාව නිෂ්පාදන පිළිවෙල ප්‍රකාශන හැදුවා. මතක ඇති. ඒ නිෂ්පාදන පිළිවෙල ප්‍රකාශවල වැඩිම හරියක් ද්‍රව්‍ය මගින් තමයි නියෝජනය වෙන්නේ. නිෂ්පාදන පිළිවෙල ප්‍රකාශනයේ අර උඩ කොටස ඔළුව. හරි? අර පාවිච්චි කළ ද්‍රව්‍ය කියන කෑල්ලම එතනට වෙනකන් කොටස ද්‍රව්‍ය සඳහා තමයි අපි මේ වෙන් කරලා තිබ්බේ. ඒතකොට ද්‍රව්‍ය වල වෙච්ච ආරම්භක තොගය ඒත් එක්කම එකට ගැණුම් එකතු කරලා අග තොගය අඩු කරලා ඒතර ගැණුම් වලට සමහරලාට කියන්නේ මේ කුලිය තියෙන්න පුළුවන්. ආපසු යවපුවාට තියෙන්න පුළුවන් ඒවා අඩු කරලා අග තොගය අඩු කරලා ඊට පස්සේ එන උත්තරේ තමයි අපි කියන්නේ පාවිච්චි කළ ද්‍රව්‍ය තමයි අපි කියනවා භාවිතා කළ ද්‍රව්‍ය කියලා. ඒවල පිළිවෙල. එතකොට ওই නිෂ්පාදන පිළිවෙල ප්‍රකාශන අපි මේවා හොඳට කතා කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා ද්‍රව්‍ය කියන්නේ මොනවාද? ද්‍රව්‍ය විශාල පිළිවෙලක් විශාල කොටසක් නියෝජනය කරනවා මේ නිෂ්පාදන පිළිවෙල කියන සංකල්පය ඇතුළේ. හරි? ඒතර මොකද්ද මේ ද්‍රව්‍ය පාලනය කරන අරමුණ? එකක් තමයි නිෂ්පාදනය අඛණ්ඩව කරගෙන යන්න අවශ්‍ය ද්‍රව්‍ය බාධාවකින් තොරව සපයා ගන්නවා. ඒ කියන්නේ අපි හිතමුකෝ නිෂ්පාදනයේ දැන් සමහරලාවට ද්‍රව්‍ය නැති වුණොත් අමුද්‍රව්‍ය හිඟ වුණොත් මොකද වෙන්නේ?
නිෂ්පාදනය ඇන හිටිනවා. නිෂ්පාදනය කරගන්න විදිහක් නැහැ. අන්න ඒ වගේ දේවල් වලට විසඳුමක් විදියට මේ ද්‍රව්‍ය පාලනය යොදා ගන්න පුළුවන්. ඒත් එක්කම ද්‍රව්‍ය අපතේ කියෝ. සමානලාවට ද්‍රව්‍ය පාවිච්චි කරද්දී වෙන පාඩු තියෙනවා නේ. අලාභ වෙනවා. අන්න ඒවා අපි මොකද වෙන්නේ? අඩු කරගන්න පුළුවන් මෙන්න මේ ද්‍රව්‍ය පාලනය කියන කාරණයත් එක්ක. ඊළඟට කාරක ප්‍රාග්ධන අනවශ්‍ය ලෙස තොග තුල ආයෝජනය වීම වැළැක්වීම. මේ කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ මොකද්ද? කෙටි කාලීන වත්කම් සහ වගකීම් තමයි කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ. මේ කෙටි කාලීන වත්කම් ආයෝජනය වීම වළක්වීම මෙන්න මේ ද්‍රව්‍ය පාලනයේදී කරනවා. මොකද ද්‍රව්‍ය පාලනයේදී කරන්නේ ඕන ද්‍රව්‍ය ටික ඕන විදියට ඕන වෙලාවට ඕන අවස්ථාවකදී සූදානම් කරලා තියෙන එක. ඒක තමයි ද්‍රව්‍ය පාලනය කියලා කියන්නේ. එතකොට අර කාරක ප්‍රාග්ධනයේ අනවශ්‍ය විදියට වියදම් වෙන්නේ නැහැ. තොගිය වැඩිපුර මිලදී ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි නිවැරදි මට්ටමකට තොගිය තියාගෙන යනවා. හරි. ඊළඟට අපි යනවා. ඒ තමයි ද්‍රව්‍ය පාලනයේ අරමුණ කියන කතාව. ද්‍රව්‍ය පාලනයේ අරමුණු කියන කතාවෙන් පස්සේ මේ ද්‍රව්‍ය පාලනය කියන මේ සමස්ත මැටීරියල් මැනේජ්මන්ට් එක මැටීරියල් කන්ට්‍රෝල් එක හරි කළමනාකරණය නැත්නම් පාලනය කොටස් තුනකට බෙදෙනවා. එකක් තමයි ගැනුම් පාලනය. අනික ගබඩා පාලනය. අනික නිකුතු පාලනය. අපි කියනවා මැටීරියල් ප්‍රොකියුමන්ට් කන්ට්‍රෝල් එක නැත්නම් මැටීරියල් ස්ටෝරේජ් කන්ට්‍රෝල් එක මැටීරියල් යූසේජ් කන්ට්‍රෝල් එක. මෙන්න මේ කන්ට්‍රෝල්ස් තුනම අපිට හරි වැදගත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් කතා කරනකොට. හරි. අපි මුලින්ම මේක එකින් එක අපි කතා කරමු. මේ කොටස් තුනෙන් තමයි මේ පාඩම හැදිලා තියෙන්නේ. මුලින්ම ගැනුම් පාලනය, ඊළඟට ගබඩා පාලනය, ඊළඟට අපි කතා කරනවා නිකුතු පාලනය. ඔය කියන කොටස් තුනම පියවරෙන් පියවර අපි කතා කරගෙන යනවා. මුලින්ම ගැනුම් පාලනය කියන කොටසට එන්න. මේක පුතේ ක්‍රියාවලියකට අනුව සිද්ධ වෙනවා. ගැනුම් පාලනය කියන්නේ කොහොමද වෙන්නේ? ක්‍රියාවලියකට අනුව. හරි. අපි බලමු කොහොමද දැන් මේ ගැනුම් පාලනය සිද්ධ වෙන ක්‍රියාවලිය කියලා. අපි ඒක ඉඳ තියලා තියෙනවා ඔයාලට රූප සටහන ඇඳ ගන්න. හරි? පැහැදිලිව රූප සටහන ඉඳ අරගෙන ඇඳ ගන්න. මතක තියාගන්න ඕනේ. හරි ටියුට් එකේම ඇඳ ගන්න. හරි. දැන් මේමයි පුතේ මොකද්ද ද්‍රව්‍ය පාලනය සිද්ධ වෙන්නේ. ද්‍රව්‍ය පාලන ක්‍රියාව නැත්නම් ගැනුම් ක්‍රියාවලිය ගැනුම් පාලනය සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. ගැනුම් කියන එක මේ ආවට ගියාට සිද්ධ වෙන ක්‍රියාවලියක් නෙමෙයි. මේකට සම්බන්ධ වෙනවා දෙපාර්තමේන්තු ආයතනයක් ඇතුලේ ඉන්න විවිධ මූලාශ්‍ර ලියවිලි මේ සියල්ලක්ම මේකට සම්බන්ධ වෙනවා. දැන් දෙපාර්තමේන්තු කියලා ගත්තොත් ආයතනයක් ඇතුලේ ඉන්න මොනවාද දෙපාර්තමේන්තු? ඔව් නිෂ්පාදන දෙපාර්තමේන්තු. ගැනුම් දෙපාර්තමේන්තු. හරි? ඊළඟට මානව සම්පත් අංශය, තත්ත්ව පරීක්ෂණ අංශය, එතකොට මෙහෙයුම් අංශය අපි මේ ඉගෙන ගන්න මොනවාද? ඔව් ගිණුම් කරන අංශය. හරි? ඔය වගේ විවිධාකාර අංශ ඉන්නවා ව්‍යාපාරයක් ඇතුළේ. එතකොට මේ අංශ මේ ද්‍රව්‍ය ගැනුම් පාලනයේදී නැත්නම් ගැනුම් කරන ක්‍රියාවලියේදී සම්බන්ධ වෙනවා. ඒත් එක්කම මෙයාලට තියෙනවා ගනුදෙනු කරන්න භාෂාවක්. මොකද මේ භාෂාව? මේ දෙපාර්තමේන්තු ගනුදෙනු කරද්දී මෙයාලා අතර වමාර වෙනවා ලියවිලි වර්ග. ඒ ලියවිලි අපි මොනවාද කියලා ඉගෙන ගන්නයි යන්නේ. ඒ ලියවිලි වලින් තමයි එයාලයි ගනුදෙනු ටික කරගෙන යන්නේ. හරි. අපි මේක රූප සටහනක් විදිහට ඇඳගමු. මුලින්ම සම්බන්ධ වෙනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුව. නිෂ්පාදන දෙපාර්තමේන්තුව. නිෂ්පාදන දෙපාර්තමේන්තුව. හරි. නිෂ්පාදන දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙනවා. හරි. මේ නිෂ්පාදන දෙපාර්තමේන්තුව මොකද කරන්නේ? මෙයාට ඕනේ පුතේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවට ඕනේ ගබඩාවෙන් ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය ද්‍රව්‍ය තියෙනවනේ. නිෂ්පාදන කටයුතු කරගෙන යද්දී අවශ්‍ය වෙන ද්‍රව්‍ය මෙයා ගබඩාවෙන් ඉල්ල ගන්නවා. ගබඩාවෙන් ඉල්ල ගන්නවා. එහෙනම් මෙතනින් එනවා ගබඩාව. ගබඩාව. නැත්නම් අපි කියනවා ගබඩා දෙපාර්තමේන්තුව. හරි. ගබඩා දෙපාර්තමේන්තුව.
නිෂ්පාදන දෙපාර්තමේන්තුව තියෙනවා. ගබඩා දෙපාර්තමේන්තුව තියෙනවා. නිෂ්පාදන දෙපාර්තමේන්තුව ගබඩා දෙපාර්තමේන්තුව. දැන් මොකද වෙන්නේ? මේ නිෂ්පාදන දෙපාර්තමේන්තුව ගබඩා දෙපාර්තමේන්තුවෙන් එයාට නිෂ්පාදනයේ කටයුතු කරන්න ද්‍රව්‍ය ඉල්ලලා ඉන්නවා. මට ද්‍රව්‍ය ටිකක් දෙන්න. මට ද්‍රව්‍ය මෙච්චරක් ඕනේ. මේ ප්‍රමාණය මට දෙන්න කියලා ඉල්ලනවා. ඒ ඉල්ලද්දී හරි ඒ ඉල්ලද්දී භාවිතා කරනවා මොනවාද? ලේඛන. ලේඛන කියන ඒවා භාවිතා කරනවා. හරිද? ඔන්න ඉල්ලනවා. ඔන්න ඉල්ලනවා. මොනවාද කියලා බලමු. ද්‍රව්‍ය ඉල්ලනවා. මේ ද්‍රව්‍ය ඉල්ලීමේදී මෙයා පාවිච්චි කරනවා අපි මෙතනම ලියාගමු. මොකද්ද අපි පාවිච්චි කරන්නේ? ඔව්. ද්‍රව්‍ය අධියාචනා පත්‍රය. ද්‍රව්‍ය අධියාචනා පත්‍රය. ද්‍රව්‍ය අධියාචනා පත්‍රය කියලා එකක් පාවිච්චි කරනවා. පැහැදිලිද? ද්‍රව්‍ය අධියාචනා පත්‍රය කියලා එකක් පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරලා තමයි මේ නිෂ්පාදන දෙපාර්තමේන්තුව ගබඩා දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය ටික ඉල්ලලා ගන්න. පැහැදිලිද? අන්න ඒ ද්‍රව්‍ය ටික ගබඩා දෙපාර්තමේන්තුව සතුව තියෙනවා නම් ගබඩා දෙපාර්තමේන්තුව මොකද කරන්නේ? ඔව්. ගබඩා දෙපාර්තමේන්තුව ඒ ද්‍රව්‍ය ටික මොකද කරන්නේ? ඒ ද්‍රව්‍ය ටික ලබා දෙනවා. ඒ ද්‍රව්‍ය ටික ලබා දෙනවා කාටද? නිෂ්පාදන දෙපාර්තමේන්තුවට. හරිද? එතකොට මොකද්ද භාවිතා කරන්න ලියවි? එතකොට භාවිතා කරන්න පුතේ ද්‍රව්‍ය නිකුතුපත. ද්‍රව්‍ය නිකුතුපත. මෙයා පාඩම් තියෙන්න ඕනේ. ද්‍රව්‍ය නිකුතුපත. ද්‍රව්‍ය නිකුතුපත කියලා එකක් පාවිච්චි කරනවා. හරිද? පැහැදිලිද වැඩි? එහෙනම් නිෂ්පාදන දෙපාර්තමේන්තුව ගබඩා දෙපාර්තමේන්තුවෙන් ද්‍රව්‍ය ඉල්ලලා ඉද්දි මොකක් කියලාද ඉල්ලන්න ඕනේ? ද්‍රව්‍ය අධියාචනා පත්‍රයක් දීලා. ඒකට කියන්නේ මැටීරියල් රික්විසිෂන් නෝට් එකක්. මැටීරියල් රික්විසිෂන් නෝට් එකක් MRN එකක් කියලා කියන්නේ. MRN එක පාවිච්චි කළා තමයි ගබඩාවෙන් ද්‍රව්‍ය ඉල්ලන්නේ. දැන් ගබඩාව සතුව ද්‍රව්‍ය තියෙනවා නම් ගබඩාව මොකද කරන්නේ? ඔව් එයා ගාව තියෙන ද්‍රව්‍ය නිකුත් කරනවා. ඒකට කියනවා ද්‍රව්‍ය නිකුතුපත නැත්නම් මැටීරියල් ඉෂු නෝට් එක. මැටීරියල් ඉෂු නෝට් එකක් පාවිච්චි කරලා තමයි මෙයාලා ගබඩා කට්ටිය නිෂ්පාදන කට්ටියට ද්‍රව්‍ය ලබා දෙන්නේ. පැහැදිලිද? දැන් ඒ ද්‍රව්‍ය තිබ්බොත්නේ හිතන්න මෙයාලා ඉල්ලනවා ඒකක 100ක්. නිෂ්පාදන දෙපාර්තමේන්තුව ඉල්ලනවා පුතේ ඒකක 100ක්. මේක මේ කතන්දරයක් වගේ ඔලුවට දාගන්න. ඒතකොට ලේසි වැඩි. කතන්දරයක් විදියට. හරි? නිෂ්පාදන දෙපාර්තමේන්තුව ඉල්ලනවා ද්‍රව්‍ය ඒකක 100ක්. නමුත් ගබඩා දෙපාර්තමේන්තුව සතුව තියෙන්නේ 70ක් පමණයි. එතකොට 30ක් මදි. ඒ තියෙන 70 මොකද කරන්නේ? ද්‍රව්‍ය නිකුතුපතක් මගින් නිෂ්පාදන දෙපාර්තමේන්තුවට යවනවා. ඉතුරු 30 මොකද කරන්නේ? දැන් එයා ගබඩාව ඇතුලේ ඉතුරු 30ක් නැහැ. ඒ ඉල්ලන වර්ගයේ තොගේ එකක 30ක් නැහැ. ඔව් ගබඩාවට සිද්ධ වෙනවා මේකේ නැත්තම් ගබඩාව ඇතුලේ නැත්තම් පිටින් ගෙන්න ගන්න. ඒ ගෙන්නන වැඩ බලන්නේ කවුද? එහෙම ව්‍යාපාරේ පිටින් ගෙන්නනේව බලන්නේ ගැනුම් දෙපාර්තමේන්තුව. එහෙනම් ඔන්න ගැනුම් දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙනවා. ගැනුම් දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙනවා උතෙන්ට. ගැනුම් දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙනවා. හරි. දැන් ගැනුම් දෙපාර්තමේන්තුව මොකද කරන්නේ? ගැනුම් දෙපාර්තමේන්තුව ඔව් එයාලගේ ඩියුටි එක ඇවිල්ලා ගන්න එක බඩු ව්‍යාපාරයට අරන් දෙන එක තමයි ගැනුම් දෙපාර්තමේන්තුව. පර්චේසින් ඩිපාර්ට්මන්ට් එකේ ඩියුටි එක වෙන්නේ. ඒතර ගැනුම් දෙපාර්තමේන්තුව ගන්න ඕනේ මොනවාද කියලා ගබඩාව එයාලට දැනුම් දෙන්න ඕනේ. මෙහෙම ද්‍රව්‍ය එකක ප්‍රමාණයක් තියෙනවා මේ ද්‍රව්‍ය නැහැ. එහෙනම් මේ දැනුම් දීම කරන්න ඕනේ ගබඩාවේ. ඒ දැනුම් දීම කරන්න පාවිච්චි කරනවා. ඒ දැනුම් දීම කරන්න පාවිච්චි කරනවා. මොකද්ද? ලේඛනයක්. මොකද්ද ඒ ලේඛනය? ඒ ලේඛනයට අපි කියනවා ගැනුම් අධියාචනා පත්‍රය. ගැනුම් අධියාචනා පත්‍රය. ගැනුම් අධියාචනා පත්‍රය.
හරි. ඔන්න ඕක තමයි පාවිච්චි කරන්නේ. ඒක දැනුම් දෙන්න. ඒක දැනුම් දෙන්න පාවිච්චි කරන්නේ ඕක. ගැනුම් අධ්‍යාචනා පත්‍රය පාවිච්චි කරලා ඔව් ගැනුම් දෙපාර්තමේන්තුවට දැනුම් දීම කරනවා. දැන් ගැනුම් දෙපාර්තමේන්තුව එක දන්නවා. ගැනුම් දෙපාර්තමේන්තුව මොකද කරන්නේ? ගැනුම් දෙපාර්තමේන්තුව හොයනවා. ගැනුම් දෙපාර්තමේන්තුව හොයනවා. මේ අදාළ ද්‍රව්‍ය ගන්න පුළුවන් කොහෙන්ද? මේ අදාළ ද්‍රව්‍ය ගන්න පුළුවන් කොහෙන්ද? කොයි තැන්වලින්ද ගන්න පුළුවන්? ඔන්න හොයනවා. ඒ හොයද්දී එයාට දැනගන්න ලැබෙනවා. අහවල් සැපයුම්කරුවෝ ඉන්නවා මේ ද්‍රව්‍ය සම්බන්ධයෙන්. ABC කියලා 3 දෙනෙක් ඉන්නවා කියලා හිතන්න. මේ අදාළ ඒකක ප්‍රමාණය සපයන ඒවා වෙළඳපොළට නිකුත් කරන වෙළඳපොළට දාන සැපයුම්කරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ABC ගැනුම් දෙපාර්තමේන්තුව මොකද කරන්නේ? මේ 3 දෙනාගෙන්ම මිල කැඳවුම් ලබා ගන්න. මොනවාද ඒකට කියන්නේ? මිල කැඳවුම්. ඒ මිල කැඳවුම් ලබා ගන්න අපි නම් කරමු සැපයුම්කරු කියලා. මෙන්න මෙහෙම සැපයුම්කරු ඉන්නවා කියලා හිතන්නකෝ. මෙතන සැපයුම්කරු ඉන්නවා. හරි. මොකද කරන්නේ? ගැනුම් දෙපාර්තමේන්තුව මිල කැඳවුම් ලබා ගන්නවා. අපි කියන quotations ලබා ගන්න. මේ quotations භාවිතා කරලා මොකද කරන්නේ? ඔව් හොඳම ප්‍රයිස් එකක් තියෙන. අපි කියන්නේ අඩුම ප්‍රයිස් එකක්. නැත්නම් හොඳම බෙනිෆිට් එකක් තියෙන සප්ලයර් තෝරගන්න. හොඳම බෙනිෆිට් එකක් දෙන සැපයුම්කරුව තෝරගන්නවා. ඒ සැපයුම්කරුට අපි ඕඩ් එකක් දෙනවා. මෙන්න මේ වර්ගයේ මේ ඒකක ප්‍රමාණය ඕඩ්. පැහැදිලිද? දැන් ගැනුම් දෙපාර්තමේන්තුව මොකද කරන්නේ? ගැනුම් දෙපාර්තමේන්තුව හදන්නේ ආයතනයේට අර නැති වෙච්ච 30. මදි කියන මේ ඒකක 30 ලබා ගන්න. ඒ සඳහා එයා සැපයුම්කරු 3 දෙනෙක්ව එයාට හම්බ වෙනවා. ඒ 3 දෙනාටම කියනවා quotations යවන්න කියලා. quotations එයා ලැබෙනවා. ඒවට පස්සේ quotation වලින් අඩුම quotation. ඒ කියන්නේ අපි හිතන්නේ මේ හොඳ මේක. හොඳම best quotation එක තෝරගෙන අන්න ඒ quotation එකට order එකක් දාන්න. අපි කියන්නේ ගැනුම් ඇනවුමක් ඉදිරිපත් කරනවා. purchase order එකක් PO කියලා අපි අහලත් ඇති ඕවා. PO එකක් දානවා කියලා දානවා සැපයුම්කරුට. හරි. මේ ප්‍රැක්ටිකල් වෙන දේවල් තමයි මේ අපි කතා කරන්නේ. හරිද? හොඳම සැපයුම්කරුව තමයි තෝරගන්නේ. දැන් මෙයා තමයි හොඳම සැපයුම්කරු. හරි? මම මේ සැපයුම්කරු කියලා ගත්ත එක්කිනා තමයි හොඳම සැපයුම්කරු කියලා හිතන්නේ. හරිද? මෙයාට මොකද්ද කරන්නේ? ගැනුම් ඇනවුමක් ඉදිරිපත් කරනවා. ගැනුම් ඇනවුමක්. ගැනුම් ඇනවුම කියන එක ඉදිරිපත් කරනවා. හරි. ගැනුම් ඇනවුමක් ඔන්න ඉදිරිපත් කරා කාටද? මෙන්න මේ පුද්ගලයාට. සැපයුම්කරු කියලා තියෙන අපි සැපයුම්කරු A කියලා හිතමුකෝ. A කියන සැපයුම්කරුවාට. ගැනුම් ඇනවුමක් මගින් සැපයුම්කරුව දැනුවත් කරනවා. මෙන්න මේ අහවල් ප්‍රමාණය අහවල් ඒකක ටිකක් ඕනේ අපිට අහවල් ප්‍රමාණය. හරිද? අන්න එතකොට සැපයුම්කරු දන්නවා මෙන්න මේ ප්‍රමාණය තමයි මම යවන්න ඕනේ. ඔන්න දැන් සැපයුම්කරු ක්‍රියාත්මක වෙනවා. සැපයුම්කරු අර කියන ගැනුම් ඇනවුමට අනුව purchase order එකට අනුව PO එකට අනුව සැපයුම්කරු එයා ගාව තියෙන බඩු ටික ලෑස්ති කර ගන්නවා මේ ආයතනයට යවන්න. ආයතනයට යවන්න ලෑස්ති වෙනවා. හරි. එතකොට සැපයුම්කරු මේ ද්‍රව්‍ය ටික මොකද කරන්නේ? ඔව් මේ ද්‍රව්‍ය ටික ඔන්න දැන් සපයනවා ආයතනයට. ආයතනයට සපයනවා. ඒ කියන්නේ ගබඩාවට ගිහිල්ලා හරි ගබඩාවට ගිහිල්ලා ලබා දෙනවා ඔන්න ඒ ද්‍රව්‍ය ටික. මෙන්න මේ ද්‍රව්‍ය ටික තමයි ඉල්ලුවේ. ඔන්න අපි ගෙනත් දුන්නා. එතකොට භාවිතා කරනවා පුතේ ද්‍රව්‍ය බාර දීමේ පත්‍රය කියලා එකක්. ද්‍රව්‍ය බාර දීමේ පත්‍රය. ද්‍රව්‍ය බාර දීමේ පත්‍රය. හරිද? ද්‍රව්‍ය බාර දීමේ පත්‍රය කියලා එකක් පාවිච්චි කරනවා. ද්‍රව්‍ය බාර දීමේ පත්‍රය. මේක DN එක කියලා කියනවා. අපි කියන ඩෙලිවරි නෝට් එක. ඩෙලිවරි නෝට් DN.
ද්‍රව්‍ය බාර දීමේ පත්‍රය උදාගෙන තමයි සැපයුම්කරු ගබඩා දෙපාර්තමේන්තුවට ද්‍රව්‍ය සපයන්නේ. හරි? සැපයුම්කරු ව්‍යාපාරයට ද්‍රව්‍ය සපයන්නේ. ව්‍යාපාරය කියලා කියන්නේ ව්‍යාපාරේ කොහෙද මේ ද්‍රව්‍ය තියාගෙන ගබඩාව ඇතුලේ. එහෙනම් ගබඩාවට තමයි DN එක දෙන්නේ ද්‍රව්‍ය බාර දීමේ පත්‍රය. හරි. දැන් ඔන්න ගබඩාවට ද්‍රව්‍ය ටික ලැබෙනවා. වැඩේ හරි. ගබඩාවට ද්‍රව්‍ය ටික ලැබුණා. දැන් ලැබුණ ගමන් මෙහෙම නිෂ්පාදන දෙපාර්තමේන්තුවට නිකුත් කරලා දානවද? එහෙම කරන්න බෑ. දැන් ද්‍රව්‍ය ටික ලැබුණානේ ගබඩාවට. ගබඩා පාලක නැත්නම් කළමනාකරු ස්ටෝර්ස් මැනේජර් දැනගන්න ඕනේ මේ ද්‍රව්‍ය අපි කියන්නේ ක්වොලිටි එක මේ ද්‍රව්‍යයක ලැබුණු ද්‍රව්‍යවල ක්වොලිටි එක චෙක් කරලා ගන්න. මේ ක්වොලිටි එක චෙක් කරන්න ඉන්නවා. ඔව්. තත්ත්ව පරීක්ෂක නැත්නම් අපි කියනවා ක්වොලිටි කන්ට්‍රෝල්. නැත්නම් පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව QC එකේ ඉන්නවා. පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව. පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුවක් කියනවා. ඔන්න දැන් ඒ දෙපාර්තමේන්තුවට මේ ද්‍රව්‍ය ටික යවන්න. හරි? ඒ දෙපාර්තමේන්තුවට මේ ද්‍රව්‍ය ටික යවන්න. හරි. එහෙනම් ඒ දෙපාර්තමේන්තුවට ද්‍රව්‍ය ටික යවන්නේ මෙන්න මේ විදිහට. ඒකටත් ලේඛනයක් තියෙනවා. ඒක භාවිතා කරලා තමයි ද්‍රව්‍ය ටික යවන්නේ. හරිද? අපි ඒ ලේඛනය ගැන කතා කරන්නේ නැහැ මෙතන. ඒ කියන්නේ ලොකුවට ලේඛනයක් නැහැ. ද්‍රව්‍ය ටික ගබඩාවට ආපු ගමන් දැන් ඔය ප්‍රැක්ටිකල් නම් වෙන්නේ QC කෙනෙක් ඉන්න ඕනේ ද්‍රව්‍ය ඩිලිවර් කරන තැන. QC එකේ කවුරු හරි ඔෆිසර් කෙනෙක් ඉන්න ඕනේ. එයා මොකද කරන්නේ? එයා ඒ වෙලාවෙම චෙක් කරලා සාම්පල් එකක් චෙක් කරලා හොඳ නම් හොඳයි කියලා ඊට පස්සේ සියල්ලම ගබඩාවට ගන්නවා. ප්‍රැක්ටිකලි ඒක තමයි වෙන්නේ. හරි? එතකොට ලේඛනයක් මුකුත් එහෙම අදාළ වෙන්නේ අපිට ඕන නම් මැනුවල් පොතක අපිට සටහන් කරන්න පුළුවන් මේකේ ක්වොලිටි එක හරි කියලා. හරි? හරි. ඊට පස්සේ ඒක සටහන් කරාට පස්සේ හරි? ක්වොලිටි එක විසින් දෙන්න ඕනේ ගබඩාවට මේක යූස් කරන්න ගන්න. මේක පාවිච්චියට ගන්න. මේක නිෂ්පාදනය කරන්න දෙන්න කියලා වාර්තාවක් දෙන්න ඕන. අපි ඒකට කියනවා quality control report එක. තත්ත්ව පාලන වාර්තාවක් දෙන්න. හරි? එහෙනම් අපි ඊළඟ ලේඛනයේ විදිහට දාගමු. තත්ත්ව පාලන වාර්තාවක් දෙන්න ඕනේ. quality එක විසින්. හරි. එන්න මේ විදිහට ඉතලයක් දාගෙන අපි ලියාගමු. පර්යේෂණ වාර්තාව. පර්යේෂණ වාර්තාව. මේ පර්යේෂණ වාර්තාවක් ලබා දෙන්න ඕනේ ගබඩාවට. පර්යේෂණ වාර්තාවක් ගබඩාවට ලබා දෙන්න. අන්න එතකොට ගබඩාවට පුළුවන් මේ ද්‍රව්‍ය ටික පාවිච්චියට ගන්න. පාවිච්චියට ගන්න පුළුවන්. හරි. ඔන්න ওই විදියට තමයි හරි. ඔන්න ওই විදියට තමයි වැඩේ යන්නේ ගැනුම් ක්‍රියාවලිය. හරි. තාම ඉවර නැහැ. හරි. තාම ඉවර නැහැ. හරි. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ දැන් පර්යේෂණ වාර්තාව ගබඩාවට ලැබුණා. වැඩේ හරි. ද්‍රව්‍ය ටික හොඳයි. හොඳ තත්ත්වයේ තියෙනවා. දැන් පුළුවන් ගබඩාවට මේ ද්‍රව්‍ය නිකුත් කරන්න. හරිද? දැන් පුළුවන් ද්‍රව්‍ය නිකුත් කරන්න. ඒත් එක්කම තව පොඩි කාරණයක් තියෙනවා. හරි? තව පොඩි කාරණයක් තියෙනවා. ඒ තමයි තව පොඩි කාරණයක් තියෙනවා. ගබඩාව කියන එක්කෙනා ඉන්නවනේ. ගබඩාවෙන් දැන් ද්‍රව්‍ය හම්බුණා කියලා සහතිකයකුත් දෙන්න ඕනේ. හරිද? ද්‍රව්‍ය අපිට ලැබුණා කියලා. දැන් සැපයුම්කරු ද්‍රව්‍ය බාර දුන්නා කියලා ද්‍රව්‍ය බාර දීමේ පත්‍රයක් දෙනවනේ ගබඩාවට.
ඒකත් ගබඩාව ගාව තියෙනවා. ගබඩාවේ තියෙනවා. ඒත් එක්කම ගබඩාව දැන් මේ ද්‍රව්‍ය වලට ගෙවන්න එපා සැපියුම් කරුට. නිකන් දෙන්නේ නැහැ නේ සැපියුම් කරු. ගෙවන්න ඕනේ. ගෙවද්දී ඒ ගෙවීම් සම්බන්ධව කටයුතු කරන්නේ ඔව් ෆයිනෑන්ස් නැත්නම් අපි කියනවා accounts department එක. ගිණුම් කරන අංශය. එතකොට මේ ගිණුම් කරන දෙපාර්තමේන්තුවක් මෙන්න මෙහෙම ඉන්නවා. ගිණුම් කරන දෙපාර්තමේන්තුවක් මෙතන ඉන්නවා. එතකොට මේ ගෙවීම් සම්බන්ධව සියලු දේ බලන්නේ ගිණුම් කරන දෙපාර්තමේන්තුව විසින්. ගිණුම් කරන දෙපාර්තමේන්තුව විසින්. එතකොට මේ ගිණුම් කරන දෙපාර්තමේන්තුවට හැමතිස්සෙම ලේඛනයක් අනිවාර්යෙන් ඕනේ. මොකක් හරි ගනුදෙනුවක් වුණාද එයාට සාක්ෂියක් තියෙන්න ඕනේ. එහෙම තමයි accounts department එකේ වැඩ යන්නේ. වැඩ ටික වෙන්නේ. එයාලට prove කරන්න, ඔප්පු කරන්න සාක්ෂියක් තියෙන්න ඕනේ. එහෙනම් ගබඩා දෙපාර්තමේන්තුව මේ ද්‍රව්‍ය සැපයුම්කරුගෙන් ලැබුණා කියලා වාර්තාවක් නැත්නම් ලේඛනයක් තියාගෙන ඉඳලා ඒක දෙන්න ඕනේ ගිණුම් කරන දෙපාර්තමේන්තුවට මෙන්න ද්‍රව්‍ය ලැබුණා. මෙන්න ගෙවන්න. මෙන්න ද්‍රව්‍ය ලැබුණා කියලා ලේඛනයක් තියාගෙන ඉන්න ඕනේ. හරි. මෙන්න මේ වගේ ලේඛනයක් තමයි යාලා තියාගෙන ඉන්නේ. මොකක්ද ඒකට කියන නම? ඒකට කියනවා ඔව් ද්‍රව්‍ය ලැබීම් පත්‍රය නැත්නම් good receive note එක. නැත්නම් අපි ඒකට කියනවා GRN එක. ගබඩා දෙපාර්තමේන්තුවේ තියෙන්න ඕනේ ද්‍රව්‍ය ලැබීම් පත්‍රය. හරි? ද්‍රව්‍ය ලැබීම් පත්‍රය. හරි. ලියා ගන්න. ඒ ද්‍රව්‍ය ලැබීම් පත්‍රය ඉදිරිපත් කරන්න ඕනේ ගිණුම් කරන අංශයට. ද්‍රව්‍ය ලැබීම් පත්‍රය. ඒක accounts එකට දෙන්න. හරි. මොන ද්‍රව්‍ය ලැබීම් පත්‍රය ලබා දෙනවා ගිණුම් කරන දෙපාර්තමේන්තුව. හරි. දැන් පුළුවන් ගිණුම් කරන දෙපාර්තමේන්තුවට තමන්ගේ වැඩේ කරගෙන යන්න හරියට. හරි? තමන්ගේ වැඩේ හරියට කරගෙන යන්න පුළුවන්. ඒක කොහොමද? හරි. ගිණුම් කරන දෙපාර්තමේන්තුව සතුව තියෙනවා දැන් ද්‍රව්‍ය ලැබිලා තියෙන්නේ. හරි. ඒත් එක්කම මේ ද්‍රව්‍ය වලට ද්‍රව්‍ය ලැබීම් පත්‍රයකුත් ගිණුම් කරන දෙපාර්තමේන්තුව ගාව තියෙනවා. දැන් අවශ්‍ය වෙන්නේ මේ සැපයුම්කරුගෙන් ආයතනයට ලැබෙන බිලක්. දැන් හැමතිස්සෙම අපි දන්නවා කඩේකට ගියත් අපිට බිලක් හම්බ වෙනවා. ඉන්වොයිස් එකක් හම්බ වෙනවා. බඩුවක් ගත්තත් ඉන්වොයිස් එකක් හම්බ වෙනවා. එහෙනම් මේ සැපයුම්කරුවා මේ ද්‍රව්‍ය ටික ආයතනයට දුන්නට පස්සේ ඉන්වොයිස් එකක් දෙන්න ඕනේ. ඉන්වොයිස් එකක් දෙන්න ඕනේ. එහෙනම් අන්න එහෙම එකක් ලැබෙන්න ඕනේ. ඒක දෙන්නේ කාටද? ඒක ලැබෙන්න ඕනේ ඔව් මේ ගෙවීම කරන පාර්ශවයන්ට. ඒ ගෙවීම කරන්නේ කවුද? ගිණුම් කරන අංශය. එහෙනම් ගිණුම් කරන අංශයට තමයි ඔව් ඒ ලේඛනය ලබා දෙන්න ඕනේ. එහෙනම් ගිණුම් කරන අංශයට ලැබෙනවා මොකද්ද? ඉන්වොයිසිය. ඉන්වොයිසිය. ඉන්වොයිසිය ලැබෙනවා. බිල් එක ලැබෙනවා. බිල් එකක් ලැබෙනවා. ඉන්වොයිසියක් ලැබෙනවා. හරි? මේ ඉන්වොයිසිය පාවිච්චි කරලා ඒක බලාගෙන ද්‍රව්‍ය ලැබීම් පත්‍රය බලාගෙන හරි? මේ දෙකම බලාගෙන තමයි ගිණුම් කරන දෙපාර්තමේන්තුව ඔව් ඒ අදාළ ගෙවීම සිද්ධ කරන්නේ. ඒ ගෙවීම සිද්ධ කරන ලේඛනයක් තියෙනවා. ඒ ලේඛනයට කියන්නේ ගෙවීම් වවුචර් ලේඛනයක් කියලා. මොකද්ද? ගෙවීම් වවුචරය. ගෙවීම් වවුචරය කියන එක පාවිච්චි කරලා තමයි ඒ ගෙවීම සිද්ධ කරන්නේ. වවුචර්. වවුචර්. වවුචරයක් පාවිච්චි කරලා තමයි ඒ ගෙවීම සිද්ධ කරන්නේ. ඔන්න ඔහොමයි ගැනුම් ක්‍රියාවලිය අවසන් වෙන්නේ. දැන් මේ වවුචර් එක තමයි පේමන්ට් එක කරන්න කලින් ගිණුම් කරන දෙපාර්තමේන්තුවට ඕනේ ඔව් මොනවාද ඕනේ? එයාලට ඕනේ ද්‍රව්‍ය බාර දීමේ පත්‍රය. ඒක අනිවාර්යෙන්ම ඕනේ. ඒක හම්බෙනවනේ. ද්‍රව්‍ය බාර දීමේ පත්‍රය ඕනේ. හරි. ද්‍රව්‍ය බාර දීමේ පත්‍රය ඕනේ. හරිද? ද්‍රව්‍ය බාර දීමේ පත්‍රය. ඒත් එක්ක මෙයාලට ඕනේ මොකද්ද? ඉන්වොයිස් එක. ඉන්වොයිසිය ඕනේ. ඒත් එක්කම ඕනේ ගැනුම් ඇනහුම.
ඒ කියන්නේ කොච්චරක් අපි ඕඩර් කරාද? මෙන්න මේ තුනම බලලා මේ ලේඛන තුනම බලලා තමයි ඔව් accounts එක ගෙවීම කරන්න යන්නේ. ගෙවීම කරන්න යන්නේ. පැහැදිලිද? මෙන්න මේ ලේඛන තුනම චෙක් කරනවා, එකිනෙකට මැච් කරනවා, ගලපනවා. ඒ ගලපලා තමයි නිවැරදි ගාන සැපයුම් කරුට ගෙවන්නේ. වවුචරයක් මම. පැහැදිලිද? එහෙනම් ගිණුම් කරන දෙපාර්තමේන්තුව තමයි මේ process එකේ අන්තිමටම ඉන්නේ. අන්තිම තැන ඉන්න මෙයාලා. මෙයාලට හරි බාරදූර වැඩක් තියෙනවා. නිවැරදි ගෙවීම කරන්න ඕනේ. ඒකට පාදක කරගන්නවා ද්‍රව්‍ය බාර දීමේ පත්‍රය. හරි? ද්‍රව්‍ය බාර දීම පත්‍රය නෙමෙයි sorry. ද්‍රව්‍ය ලැබීම් පත්‍රය. මට ඒක වැරදුනා එතන. ද්‍රව්‍ය ලැබීම් පත්‍රය. good receive note එක, invoice එක, ගැනුම් ඇනවුම, purchase order එක. මේ තුනම බේස් කරගෙන පාදක කරගෙන තමයි මේ ගෙවීම සැපයුම් කරුට සිද්ධ කරන්නේ. ඔන්න ඔහමයි කතන්දරය. දැන් කතාව පැහැදිලිද? ආය අපි මුලින්ම බලමුද? හරි. ඔන්න නිෂ්පාදන දෙපාර්තමේන්තුවක් ඉන්නවා. එයාට ද්‍රව්‍ය ඕනේ. එයා ගබඩා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලනවා මොකක්ද ඒකට කියන ලේඛනය? ඔව්. අපි ඒකේ මේ ඉංග්‍රීසි වර්ඩ් එකක් දාගමු. හරි. MRN එකක්. MRN එකක් කියලා කියන්නේ material requisition note එකක්. MRN එකක් යොදාගෙන ද්‍රව්‍ය අධියාචනා පත්‍රයක් යොදාගෙන ද්‍රව්‍ය ඉල්ලනවා. ගබඩාවට ඒක හමුුණාට පස්සේ ද්‍රව්‍ය තියෙනවා නම් ගබඩාවට ද්‍රව්‍ය නිකුත් කරන්න පුළුවන්. ඒකට පාවිච්චි කරනවා ද්‍රව්‍ය නිකුතු පත. ඒකට කියන්නේ GIN එක. good issue note එක. GIN එකක් පාවිච්චි කරලා ඒ ද්‍රව්‍ය ටික නිෂ්පාදන දෙපාර්තමේන්තුවට බෙදලා දානවා. හරිද? ඊළඟට ගැනුම් අධියාචනා පත්‍රයක් යොදා ගන්නවා. ඒ නැති ද්‍රව්‍ය ටික නැවත ව්‍යාපාරයට ගෙන්න ගන්න. ඒ ගැනුම් අධියාචනා පත්‍රය කවුද පිළියෙල කරන්නේ? ගබඩාව. ඒක දෙන්නේ කාටද? ගැනුම් දෙපාර්තමේන්තුවට. එහෙම දුන්නාට පස්සේ ගැනුම් දෙපාර්තමේන්තුව කරන්නේ අර මං කිව්ව කතාව සප්ලයර්ස්ලා දෙතුන් දෙනෙක් තෝරගෙන එයාලගෙන් ගන්නවා කොටේෂන්ස්. ඒක මම මෙතන සඳහන් කරන්නේ. ඒ කොටේෂන්ස් අරගෙන හොඳම කොටේෂන් එක මත ඔව් පර්චේස් ඕඩර් එකක් දානවා සැපයුම් කරුට. ගැනුම් ඇනවුමක් දානවා ඒ හොඳම සැපයුම් කරුට. දැම්මට පස්සේ මේ හොඳම සැපයුම් කරු ඉන්නවනේ. එයාගේ දී දාපු ඕඩර් එකට අනුව බඩු ටික ලෑස්ති කරගන්නවා. ඒ ලෑස්ති කරගෙන ගබඩාවට ලබා දෙනවා. ඩිලිවර් කරනවා. ඒ ඩිලිවර් කරද්දී ද්‍රව්‍ය බාර දීමේ පත්‍රයක්. අපි කියන්නේ DN එක ඩිලිවරි නෝට් එකක් පාවිච්චි කරනවා. අපි DN කියලා හඳුනගමු. DN එක. හරි? මේ ගැනුම් මැනවුමට කියන්නේ PO එකක් පාවිච්චි කරනවා. purchase order එකක්. හරි? ගැනුම් අධියාචනා පත්‍රය. purchase requisition note එකක්. අපි මේකට කියනවා කෙටියෙන් PR එකක් කියලා. මේවා ප්‍රැක්ටිකල් ඔයාලට අහන්න හම්බෙ ඉස්සරහට. ජොබ් එකක් කියම කරනකොට එතකොට වෘත්ති මේ පාඨමාලා කරනකොට මේ නම් ටික ඔයාලට ඔළුවට එනවා. PR එකක් තමයි ගැනුම් අධියාචනා පත්‍රයක්. කියන්නේ ඒක ගැනුම් දෙපාර්තමේන්තුවට ලැබුණාට පස්සේ PO එකක් purchase order එකක් සැපයුම් කරුට දානවා. සැපයුම් කරු ද්‍රව්‍ය බාර දෙද්දී බාර දීමේ පත්‍රයක් යොදාගෙන තමයි ගබඩාවට ද්‍රව්‍ය ටික දෙන්නේ. DN එක. හරි. දැන් ගබඩාව සතුව ද්‍රව්‍ය තියෙනවා. ගබඩාව ඒ ටික පරීක්ෂණ සංවර්ධන දෙපාර්තමේන්තුව කවුරු හරි ඇවිල්ලා ඒ ටික චෙක් කරනවා. චෙක් කරලා ඒත් එක්කම එයාලා දෙනවා පරීක්ෂණ වාර්තාවක්. අපි කියනවා quality control report එක. නැත්නම් QC report එක. ඒ report එක මත තමයි ගබඩාව ඒ ලැබෙන ද්‍රව්‍ය ටික නැවත නිෂ්පාදන දෙපාර්තමේන්තුවට නිකුත් කරනවා නම් නිකුත් කරන්නේ. හරිද? පාවිච්චියට ගන්න සුදුසුයි කියන වාර්තාව මත. හරි. එහෙම සුදුසු වුණාට පස්සේ ගබඩා දෙපාර්තමේන්තුව ඒ ද්‍රව්‍ය ලැබුණා කියලා ඔප්පු කරන්න GRN කියලා good receive note නැත්නම් අපි කියනවා ද්‍රව්‍ය ලැබීම් පත්‍රය කියලා එකක් පිළියෙල කරනවා. ඒක පිළියෙල කරලා ඒක ගිණුම් කරන දෙපාර්තමේන්තුවට ලැබෙන්න සලස්වනවා. ගිණුම් කරන දෙපාර්තමේන්තුවට ලැබෙන්න සලස්වනවා. ඊට පස්සේ ගිණුම් කරන දෙපාර්තමේන්තුව මොකද කරන්නේ? සැපයුම් කරුගේ ඉන්වොයිස් එකක් ලබා ගන්නවා. ද්‍රව්‍ය ලැබීම් පත්‍රයත් එයාට ලැබෙනවා. ගැනුම් මැනවුමත් එයා ගාවට ගන්නවා. මේ තුනම එකිනෙකට මැච් කරනවා. කොහොමද මැච් කරන්නේ? ගැනුම් මැනවුම කියන්නේ PO එක. ඕඩර් කරලා තියෙන්නේ කීයද? ඇවිල්ලා තියෙන්නේ කීයද? ද්‍රව්‍ය ලැබීම් පත්‍රයේ තියෙන ආපු ගාන.
ඇවිල්ලා තියෙන්නේ කීයද? ඉන්වොයිස් එකේ තියෙන්නේ කීයද? බිලේ තියෙන්නේ කීයද? මේ තුනම මැච් කරලා හරියට ආපු ගානට තමයි ගෙවීම කරන්නේ වවුචරයක් යොදාගෙන. වවුචර් එකක් යොදාගෙන. පැහැදිලිද? මේක චිත්‍රයක් වගේ මැප් එකක් වගේ ඔළුවට තියෙන්න ඕනේ. නැත්තම් මේගොල්ලෝ මේ පාඩමෙන් අහන ප්‍රශ්න වලට උත්තර දී ගන්න බැරි වෙනවා. මැප් එකක් වගේ ඔළුවට තියෙන්න ඕනේ. මේක දාගන්න. දාගත්තේ නැති කට්ටිය දාගන්න. හරි පුතේ වැඩේ පැහැදිලි. එහෙනම් මේ chart එකේ මේ වගුවෙන් අපි chart එකකට දාගත්ත එක තමයි මේ වගුවට දාලා වගුගත කරලා තියෙන්නේ. මේක හොඳට කියව ගන්න. ලියවිල්ල නිකුත් කරන්නේ කවුද? යොමු කරන්නේ කවුද? ඒකේ අරමුණ මොකක්ද? ඒ පිළිබඳව දීලා තියෙනවා. ඒ පිළිබඳව හරියට ඔලුවට දාගන්න. දැන් බලන්න මේ වගේ අහලා තියෙන ප්‍රශ්න අපිට පාස් පේපර්ස් පොත පෙරලා ගත්තොත් අපිට ඕන තරම් ප්‍රශ්න තියෙනවා. මේ අපි ඉගෙන ගත්ත chart එකකින් අහලා තියෙනවා. මම කීපයක් දාලා තියෙනවා බලන්න කීපයක්. පළවෙනි එක පහත දී ඇති එක එක අරමුණට අදාළ මූලාශ්‍ර ලියවිල්ල නම් කරන්න. හරි රියුට් එකේම ලියන්න. අපි උත්තර ටික සාකච්ඡා කරමු. අරමුණ දීලා තියෙන අරමුණු හතරක්. ඒකට මූලාශ්‍ර ලියවිල්ල මොකක්ද කියලා තමයි අහන්නේ. හරි. ලියමු බලන්න.
හරි පුතේ අපි බලමු උත්තර ටික. ගබඩාව විසින් අමුද්‍රව්‍ය ලද බව තහවුරු කිරීම. හරි. කියන්න බලන්න. කාවින්ද කියන්න බලන්න මොකක්ද උත්තරේ ඒකේ? ඔව්. ගැනුම් ඇනවුම. ගබඩාව විසින් අමුද්‍රව්‍ය ලද බව තහවුරු කිරීම. නෑනේ පුතේ බලන්නකෝ ඔයා ගිහිල්ලා ගබඩාව කොහෙද ඉන්නේ? මේ තියෙන්නේ. ගබඩාවට ද්‍රව්‍ය ලැබුණම ගබඩාවට ද්‍රව්‍ය ලැබුණම ඒ බව තහවුරු කරන්නේ මොකෙන්ද? ද්‍රව්‍ය ලැබීම් පත්‍රේ. එයාට ද්‍රව්‍ය ලැබුණා කියලා එයා කියන්නේ ගිණුම් කරන අංශයට ද්‍රව්‍ය ලැබීම් පත්‍රය යොමු කරනවා. පැහැදිලිද? අර වගුව බලන්න ආයෙ පාර. අරමුණ දීලා තියෙනවා එහා පැත්තේ. බලන්න අමුද්‍රව්‍ය ලැබුණා කියලා මේ තියෙන්නේ. ගබඩාව විසින් භාණ්ඩ බාරගත් බව සනාථ කිරීම. GRN good received note. ද්‍රව්‍ය ලැබීම් පත්‍රය. හරි. ද්‍රව්‍ය ලැබීම් පත්‍රයේ උත්තරයට එන්න. දෙවැනි එක නිෂ්පාදන දෙපාර්තමේන්තුවක් විසින් අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය ගබඩාවට දැන්වීම. හරි. ප්‍රියන්ගීත් කියන්න බලන්න. ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රය. ඔව් ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රය. කියන්නේ ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රය. මුලාශ්‍රී විලෙන්නේ ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රය. හරි. භාණ්ඩ ලබා දෙන ලෙස සැපයුම් කරුවන්ගෙන් ඉල්ලා සිටීම. භාණ්ඩ ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. හරි. කියන්න බලන්න ශෂිනී කොහොමද දෙන්නේ කියලා. මුලාශ්‍රී විලේ ගැනුම් ඇනවුම. ඔව් purchase order එක. එතනට එන්නේ ගැනුම් ඇනවුම. හරි. එතනට එන්නේ ගැනුම් ඇනවුම. බලන්න ගැනුම් දෙපාර්තමේන්තුව සැපයුම් කරුගෙන් බඩු ඉල්ලන්නේ ගැනුම් ඇනවුමක් යොදාගෙන. PO එක. හරි. ඊළඟට අන්තිම එක විකුණුම් සිදු වී ඇති බව තහවුරු කිරීම. හරි. ෂෙනාල් කියන්න බලන්න. විකුණුම් සිදු වෙලාලු. ඒක තහවුරු කරගන්නයි යන්නේ. නෑ. වැරදි. PR එක නෙමෙයි. විකුණුම් සිදු වී ඇති බව තහවුරු කරගන්න. ඒ කියන්නේ මෙතන විකුණුමක් වෙලා තියෙනවා. විකුණුම් සිදු වී ඇති බව තහවුරු කර ගැනීම. මෙතන නෑ ඒක දාලා මේ වගුව ඇතුලේ නෑ. ඉන්වොයිස් එක ලියන්න ඉන්වොයිස් එක. ඉන්වොයිස් අපි දැක්කම තමයි ඒක විකුණුමක් වෙලා කියලා තහවුරු කරගන්නේ. විකිනිලා කියලා තේරුම් ගන්න ඉන්වොයිස් එක දැක්කම. එහෙනම් ලියන්න ඉන්වොයිස් එක. ඉන්වොයිස්. දැන් බලන්න ඉන්වොයිස් මෙතන තියෙන්නේ මේ. ඉන්වොයිස් ගිණුම් කරන දෙපාර්තමේන්තුවට ලැබුණම තමයි යාට සැපයුම් කරුට ගෙවීම කරන්න පුළුවන්. එහෙනම් විකිණීමක් වෙලා තියෙනවා කියලා තහවුරු වෙන්නේ ඉන්වොයිස් එකම. හරි. අපි යමු දෙවැනි එකට. නිෂ්පාදන ආයතනයක් භාවිතා කරන ලියවිලි ඇතුළත් වගුව සම්පූර්ණ කරන්න. හරි. නිකුත් කරන්නේ කවුද? ඒක යොමු වෙන්නේ කාටද? 2012 මොඩල් පේපර් එකේ තිබ්බ ප්‍රශ්නය. හරි. කරගෙන යමු. පොඩි වෙලාවක් දෙන්න. ඒත් එක්කම මේ 2014 මොඩල් පේපරේ ප්‍රශ්නත් කරන්න. කාර්ය අහනවා. ඒ කියන්නේ අරමුණ. මේ ලියවිලි වලින් වෙන අරමුණ මොකක්ද? අරමුණ තමයි ලියන්නේ. ඒ දෙකම කරන්න බලන්න ඉක්මනට.
හරිද පුතේ බලමු. එතකොට බලන්න ඊළඟට ලියවිල්ලක් දෙනවා නිකුත් කරන්නේ කවුද? ගබඩා අධියාචනා පත්‍රය. කවුද නිකුත් කරන්නේ? අපි බලමු කාවින්ද කියන්න බලන්න. ගබඩා අධියාචනා පත්‍රය නිකුත් කරන අංශය ඔව් ගබඩා අධියාචනා පත්‍රය කවුද නිකුත් කරන්නේ? මොන අංශයේද? නිෂ්පාදන අංශය. ඔව් නිෂ්පාදන අංශය. යොමු කරන්නේ කාටද කියන්න ඕම. යොමු කරන්නේ කාටද? ගබඩා අංශයට තමයි යොමු වෙන්නේ. හරි. ඊළඟට ගැනුම් මැනවුම නිකුත් කරන්නේ කවුද? ඔව්. කියන්න ශෙනාල් කියන්නේ ගැනුම් මැනවුම නිකුත් කරන්නේ කවුද? මොන දෙපාර්තමේන්තුව? ගැනුම් මැනවුම. ගැනුම් දෙපාර්තමේන්තුව නිකුත් කරනවා. හරි. ඔව්. යොමු කරන්නේ කාටද? ඔහොම කියන්නේ. යොමු වෙන්නේ කාටද? සැපයුම් කරුට. ඊළඟට මිලට ගැනීමේ අධියාචනා පත්‍රය. නැත්නම් අපි කියනවා ගැනුම් අධියාචනා පත්‍රය. හරි. ශෂිනි කියන්න ගැනුම් අධියාචනා පත්‍රය කාටද කවුද නිකුත් කරන්නේ? ගබඩා දෙපාර්තමේන්තුව. කාටද? ගැනුම් දෙපාර්තමේන්තුව. හරි. ඊළඟ තුන්වෙනි එක. කාර්ය අහනවා. ගැනුම් අධියාචනා පත්‍රය. ගැනුම් අධියාචනා පත්‍රය මොකද්ද කාර්යය? ප්‍රියංගීත් කියන්නේ. නිෂ්පාදන දෙපාර්තමේන්තුවට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය ගබඩා අංශයට දැන්වීමට නෑ ඒ ද්‍රව්‍ය අධියාචනා පත්‍රයනේ. මේ ගැනුම් අධියාචනා පත්‍රය. ඒක නිෂ්පාදන අංශයක් කියන්නේ නෑ. ඒ කියන්නේ ගැනුම් ගබඩාවයි ගැනුම් දෙපාර්තමේන්තුවයි තමයි සම්බන්ධ වෙන්නේ. මොකද කාර්යය? ගබඩාවට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න ගැනුම් දෙපාර්තමේන්තුවට දැන්වීම. ලියන්න. ගබඩාවට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ගැනුම් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීම. ගබඩාවට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ගැනුම් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීම. හරි. මිල විමසුම කියලා කියන්නේ quotations. quotations. quotation එකකින් මොකද කරන්නේ? ඒකේ කාර්යය මොකද්ද? ශෂිනි මොකද්ද ලියුවේ කාර්යය? මිල විමසුම. ඔව් මොකද්ද කාර්යය? මිල විමසුමින් කරන්නේ. quotation එකකින් මොකද්ද කරන්නේ? ලියන්න. මෙන්න මේ විදිහට එන්න ඕනේ. භාණ්ඩ සැපයිය හැකි මිල සහ අනිකුත් තොරතුරු සැපයීම. භාණ්ඩ සපයන්න පුළුවන් මිල මේ quotations කියන ඒවා ගෙන්න ගන්නේ සැපයුම් කරුවන්ගේ. හරි? එහෙනම් භාණ්ඩ සැපිය හැකි මිල සහ අනිකුත් තොරතුරු සැපයීම. භාණ්ඩ සැපිය හැකි මිල සහ අනිකුත් තොරතුරු සැපයීම. ඒක තමයි මිල විමසුමෙන් කරන්නේ. හරි.
ඊළඟට බින් පත්‍රය බින් කාඩ් එක එකෙන් මොකද කරන්නේ? අපි ඒක දැන් කතා කරන ඉස්සරහට මේකේ අපි තොගවලත් කතා කරා ගබඩා ලෙචරය බින්පත ඔවා තියෙන තැන් කොහෙද? LKS දෙක කතා කරද්දි මම කිව්වා යම් කිසි මට්ටමකට. දැන් මේ පාඩමෙත් අපි ඒක කතා කරනවා. නිකුතු පාලනයේදී කතා කරනවා. හරි? නිකුතු පාලනයේදී කතා කරමු. ලියාගන්න බින් පත්‍රය කරන්නේ ගබඩාවට ලද ද්‍රව්‍ය ප්‍රමාණයන් සටහන් කිරීම. ඒක අර හැම දැන් ගබඩාවට ගියොත් තියෙන පුතේ රැක්. ඒ භාණ්ඩ අඩු කරලා තියෙන රැක් වල. ඒ රැක් එකේ භාණ්ඩ වර්ගය ගාවින් පොඩි කාඩ් එකක් ගහලා තියෙනවා. ඒක තමයි බින් කාඩ් එක කියලා කියන්නේ. ඒකේ තියෙන කොච්චර ක්වොන්ටිටියක් තියෙනවද, කොච්චර ද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවද, කොච්චරක් නිකුත් කරලා තියෙනවද, දැනට කොච්චරක් තියෙනවද කියලා ඒ වටිනාකම් තියෙනවා ප්‍රමාණය. හරි? එහෙනම් ලියන්න. ගබඩාවේ ඇති ද්‍රව්‍ය ප්‍රමාණයන් සටහන් කිරීම. ගබඩාවේ ඇති ද්‍රව්‍ය ප්‍රමාණයන් සටහන් කිරීම. ඒක තමයි බින් පත්‍රයෙන් කරන්නේ. ඊළඟ ගබඩා ලෙචරය. ගබඩා ලෙචරයෙන් මොකද කරන්නේ? ගබඩාවට ලද ද්‍රව්‍ය ප්‍රමාණයන් ලියන්න. ගබඩා ලෙචරය අපි හැදුවා. FIFO එතකොට WAC ඔය කියන ක්‍රම දෙකටම තොග නිකුත් කිරීමේ ක්‍රම දෙක අපි ගණන් හදද්දී ගබඩා ලෙචරය කියන එක ඇතුලේ තමයි අපි ගණන් හැදුවේ. ඒකේ මොකද කරන්නේ? ලියන්න. ගබඩාවට ලද ද්‍රව්‍ය ප්‍රමාණයන් කමා එක නිකුත් කිරීම. ගබඩාවට ලද ද්‍රව්‍ය ප්‍රමාණයන් කමා එකක් නිකුත් කිරීම සහ එහි වටිනාකම් සටහන් කිරීම. ගබඩාවට ලද ද්‍රව්‍ය ප්‍රමාණයන් කමා එකක් නිකුත් කිරීම හා එහි ශේෂයන් සටහන් කිරීම. ශේෂයන් හරි වටිනාකම් හරි සටහන් කිරීම. හරි. ඔන්න ඔය ටික තමයි අපි කරන්න කියලා කිව්වේ. අපි යනවා ඊළඟට ගබඩා පාලනය කියන කොටසට යනවා. මොකද පුතේ ගබඩා පාලනය කියලා කියන්නේ? හරි. මාතෘකාව දාගන්න අනු මාතෘකාවක්. ගබඩා පාලනය. දැන් අපි ද්‍රව්‍ය ගන්න එක ගැන කතා කරානේ. ගන්න ක්‍රියාවලියක් තියෙනවා කිව්වා. ඒ ක්‍රියාවලිය මෙන්න මේ වගේ කියලා කිව්වා. මතකයිනේ? මෙන්න මේ වගේ ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. දැන් මේ ගත්තු ද්‍රව්‍ය තියෙනවනේ. ඔව්. ඒ ගත්තු ද්‍රව්‍ය හරි. ඒ ගත්තු ද්‍රව්‍ය මොකද පුතේ කරන්නේ? ඒ ගත්තු ද්‍රව්‍ය අපි කරන්න ඕනේ ගබඩා කරලා තබා ගන්න. ඒ කියන්නේ හරි හමං විදියට ගබඩා කරගන්න. ඒකට තමයි මේ ගබඩා පාලනය කියලා කියන්නේ. ද්‍රව්‍ය ගන්න එකට අපි ඉස්සෙල්ලා කිව්වා ගැනුම් පාලනය කියලා. දැන් මේ ගත්තු ද්‍රව්‍ය ගබඩා කරලා තබා ගන්න ඕනේ. හරි? ඒකට අපි කියනවා ගබඩා පාලනය. එහෙනම් බලන්න ගබඩා පාලනය කියන්නේ මොකද්ද? ගබඩාව වෙත ලද ද්‍රව්‍ය සුරක්ෂිතව નિયમિત පරිදි ගබඩා කර අවශ්‍ය පරිදි නිෂ්පාදනයට නිකුත් කිරීම සහ ඒ ආශ්‍රිත කාර්යයන් ගබඩා පාලනය නම් වේ. ගබඩාව වෙත ලද ද්‍රව්‍ය සුරක්ෂිතව નિયમિત පරිදි ගබඩා කරලා අවශ්‍ය පරිදි නිෂ්පාදනයට නිකුත් කිරීමයි ඒ ආශ්‍රිත කාර්යයන් තමයි ගබඩා පාලනය කියලා කියන්නේ. හරියට සුරක්ෂිතව ගබඩා කරගන්න එක තමයි මෙතනදී වෙන්නේ. හරි. එතකොට ගබඩා පාලනය යටතේ අපි තොග පාලනය කියන කතාවට එනවා. මේක highlight කරගන්න. ගබඩා පාලනය යටතේ අපි එනවා තොග පාලනය. මොකද්ද මේ තොග පාලනය කියන්නේ? දැන් ගබඩාවක ඕන ප්‍රමාණයටයි ඕන නැති ප්‍රමාණයටයි තොග තියාගෙන ඉඳලා වැඩක් නැහැ. පැහැදිලිද? ගබඩාවක තියෙන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට තොග. අඩුවෙන් තියෙන්න හොඳත් නැහැ. ඒ කියන්නේ අපිට ඕන ප්‍රමාණයට වඩා අඩුවෙන්. එතකොට කරදරයි. නිෂ්පාදන කටයුතු කරගෙන යද්දී එපා වෙනවා. කරගන්න බෑ එක දිගට. බිඳ වැටෙනවා.
එහෙමත් නැතුව નિયમિત පරිදි තත්ත්වයෙන් තියාගන්න එක තමයි තොග පාලනය කියලා කියන්නේ. එහෙනම් බලන්න තොග පාලනය කියන්නේ මොකද්ද? ඌනතොග හෝ අතිරික්ත තොග. ඌනතොග කියලා කියන්නේ තොග අඩුවීම. අඩුවෙන් හරි වැඩියෙන් හරි ඇති වෙන එක වළක්වා ගනිමින් තොගය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම තමයි මින් අදහස් වෙන්නේ. ඌනතොග හෝ අතිරික්ත තොග හෝ ඇතිවීම වළක්වා ගැනීම තොගය ප්‍රශස්ත මට්ටමක, ඒ කියන්නේ හොඳ මට්ටමක පවත්වා ගැනීම මින් අදහස් වෙන්නේ. ඒකත් හයිලයිට් කරගන්න. ඒක තමයි තොග පාලනය කියලා කියන්නේ. එතකොට මෙහිදී කරුණු දෙකක් පිළිබඳව අවධානය කරන්න ඕනේ පුතේ. පළවෙනි එක වරකට ඇනුම් කරන එකක ප්‍රමාණය. කියන්නේ එකපාරකට කොච්චර අපි ඕඩ් කරනවද? හරි? එකපාරකට කොච්චර ඕඩ් කරනවද කියන එක. ඊළඟට කොයි වෙලාවෙදිද ඕඩ් කරන්නේ? ඒ කියන්නේ අපේ ගබඩාවේ තොග එකක 500ක් තියෙනවා නම් ඒ 500 කොච්චරක් අඩු වුණාට පස්සේද අපි ඕඩ් එක දාන්නේ. පැහැදිලිද? අන්න ඒ කියන අවස්ථා දෙක වැදගත් වෙනවා. ඒක හයිලයිට් කරගන්න. තොග පාලනයේදී බලන කාරණා දෙක. එකක් තමයි වරකට ඇනුම් කරන ඒක ප්‍රමාණය. අනිත් එක ඇනවුම ඉදිරිපත් කළ යුතු අවස්ථාව. කොයි වෙලාවෙද ඕඩර් එක දාන්නේ? ඕඩර් කරන්නේ කොයි වෙලාවෙද? ඔන්න ඔය අවස්ථා දෙකම හරිම වැදගත් වෙනවා. එසේම තොග පාලනය කිරීම සඳහා තොග මට්ටම් ක්‍රමය යොදා ගන්න. ඔන්න තොග මට්ටම් ක්‍රමය කියලා ක්‍රමයක් තියෙනවා. මේ තොග මට්ටම් ක්‍රමය තොග මට්ටම් 4කින් සමන්විත වෙනවා. දැන් තොග පාලනය කරන එකට අදාළ වෙන ප්‍රධාන කරුණු දෙක මොකද්ද? වරකට කොච්චර තොග එක ප්‍රමාණයක් ඕඩර් කරනවද? ඇනවුම් කරනවද? කොයි අවස්ථාවෙදිද ඇනවුම දාන්නේ? ඊළඟට මේ තොග පාලනය විධිමත් කරන්න තොග මට්ටම් ක්‍රමය කියලා එකක් පවත්ව ගන්නවා. ඒ කියන්නේ ලෙවල් එකක්. ලෙවල් සිස්ටම් එකක්. ලෙවල් සිස්ටම් එකක් පවත්වගෙන යනවා. මේ ඔක්කොම වලට බිස්නස් ස්ටඩීස් ව්‍යාපාර අධ්‍යයනයේදී අහු වෙනවා. හරි. තොග මට්ටම් ක්‍රමය කියන එක පවත්වාගෙන යනවා. මොකද මේ තොග මට්ටම් ක්‍රමය? මේකේ ලෙවල්ස් තියෙනවා. ලෙවල් 4ක්. පළවෙනි ලෙවල් එකට අපි කියනවා යලි ඇනවුම් මට්ටම. දෙවෙනි ලෙවල් එක අවම තොග මට්ටම. තුන්වෙනි ලෙවල් එක උපරිම තොග මට්ටම. හතරවෙනි ලෙවල් එක සාමාන්‍ය තොග මට්ටම. ඔන්න ඔය විදිහට පුතේ තොග මට්ටම් 4ක් තියෙනවා. පැහැදිලිද? හරි. අපි බලමු යලි ඇනවුම් මට්ටම කියන්නේ මොකක්ද කියලා. මොකද මේ යලි ඇනවුම් මට්ටම කියන්නේ? ගබඩාවක ඇනවුම් කටයුතු සංවිධානය කරන්නේ කවර තොග මට්ටමකට එළමුණු විටදීද යන්නේ. ඒ කියන්නේ ඇනවුම කරන්නේ ඕඩ් එකක් දාන්නේ කොච්චර ප්‍රමාණයකට තොගේ තියෙද්දිද? 500කදී 1000කදී 1500 දෙක වෙනස් වෙනවා. ඒක ආයතනෙන් ආයතනෙ වෙනස් වෙනවා. ඒ කොච්චර ඒකක ප්‍රමාණයක් තියෙද්දිද යලි ඇනවුම් කරන්නේ. ඒක තමයි යලි ඇනවුම් මට්ටම කියලා කියන්නේ. පැහැදිලිද? මේක හොයන්න සූත්‍රයක් තියෙනවා. මේක කටපාඩමේ තියෙන්න ඕනේ. මේ සූත්‍ර සෙට් එකම කටපාඩමේ තියෙන්න ඕනේ. මේක හයිලයිට් කරගන්න. මොකද්ද සූත්‍රය? යලි ඇනවුම් මට්ටම සමානයි උපරිම පරිභෝජනය වැඩි කිරීම පොරොත්තු කාලය. මෙතන පොරොත්තු කාලය කියලා කියන්නේ උපරිම පොරොත්තු කාලය. හරි? ඕනනම් වරහන් ඇතුලේ පෑනෙල් ලියා ගන්න උපරිම පොරොත්තු කාලය. උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම පොරොත්තු කාලය. එතකොට තමයි යලි ඇනවුම් මට්ටම අපිට හොයාගන්න පුළුවන්. හරි. ඊළඟ මට්ටම තමයි පුතේ අවම තොග මට්ටම. මොකද්ද මේ අවම තොග මට්ටම කියන්නේ? නිෂ්පාදනයේ බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා ගබඩාවේ තියෙන්න ඕන තොග මට්ටම. ඒ කියන්නේ මේ අවම තොග මට්ටමෙන් පල්ලෙහාට තොගය තියාගන්න හොඳ නැහැ. එහෙම යනවා වගේ දැනෙනවා නම් ඉක්මනටම ඕඩර් කරන්න ඕන. ඉක්මනට තොගය ගෙන්න ගන්න ඕන. පැහැදිලිද? මේ අවම තොග මට්ටම තමයි අපි කියන්නේ රෙඩ් ලයින් එක. මේකෙන් පල්ලෙහාට යන්න දෙන්න හොඳ නැහැ තොග ප්‍රමාණයට. එතකොට නිෂ්පාදනය කරගෙන යන්න බැරි වෙනවා. එහෙනම් අවම තොග මට්ටම කියන්නේ මොකද්ද? නිෂ්පාදනය බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා ගබඩාවේ තිබිය යුතු තොග මට්ටම. නිෂ්පාදනයේ බාධාවකින් තොරව පවත්වාගෙන යන්න ගබඩාවේ තියෙන්න ඕන තොග මට්ටම තමයි අවම තොග මට්ටම කියලා කියන්නේ. එතකොට පුතේ අවම තොග මට්ටම සමානයි සූත්‍රයේ තියෙනවා බලා ගන්න. අවම තොග මට්ටම සමානයි යලි ඇනවුම් මට්ටම ඍණ සාමාන්‍ය පරිභෝජනය. වරහන් ඇතුළේ මේක වෙන්නේ සාමාන්‍ය පරිභෝජනය වැඩි කරනවා සාමාන්‍ය පොරොත්තු කාලය. පැහැදිලිද? යලි ඇනවුම් මට්ටම කියන එක එතකොට අවම තොග මට්ටම හොයනවා නම්
යලි ඇනුම් මට්ටම හොයාගෙන ඉන්න ඕනේ. කලින් ඒකයි අපි ඒක ඉගෙන ගත්තේ. මේ තියෙන යලි ඇනුම් මට්ටම. මේ සූත්‍රයෙන් ඒක ගණනය කරගෙන ඊට පස්සේ තමයි අවම තොග මට්ටම සූත්‍රයට දාන්න පුළුවන්. යලි ඇනුම් මට්ටම ඍණ වරහන් ඇතුලේ සාමාන්‍ය පරිභෝජනයේ වැඩි කිරීම සාමාන්‍ය පොරොත්තු කාලය. හරි. ඊළඟට අපි යනවා පුතේ උපරිම තොග මට්ටම කියන එකට. මේ තමයි ගබඩාවක තියෙන්න පුළුවන් උපරිම තොගය. ඒ කියන්නේ ඊට වඩා තියාගෙන ඉඳලා වැඩක් නැහැ. උපරිම තොග මට්ටම තමයි මේ කියන්නේ. බලන්න ගබඩාවක් සාමාන්‍යයෙන් ඕනෑම වෙලාවක තිබිය යුතු උපරිම තොග මට්ටම තමයි උපරිම තොග මට්ටම කියලා කියන්නේ. මෙම තොග මට්ටමට වඩා පවතින තොග මට්ටම වැඩි නම් එය අතිරික්ත තත්ත්වයක්. ඒක වැඩක් නැහැ. ව්‍යාපාරයේ පාඩුව. වැඩිපුර තොගයක් තමයි තියන්නේ. පැහැදිලිද? එහෙනම් උපරිම තොග මට්ටමට වඩා වැඩි වෙන්න දෙනවද? නැහැ. නැහැ. එහෙනම් ඒක හොයන්නේ කොහොමද? ඔන්න සූත්‍රය. උපරිම තොග මට්ටම සමානයි. උපරිම තොග මට්ටම සමානයි. යලි ඇනුම් මට්ටම අර පළවෙනිම සූත්‍රය. ඒකට දාලා හොයාගත්ත යලි ඇනුම් මට්ටම. ධන යලි ඇනුම් ප්‍රමාණය. ඒ කියන්නේ එකවරකට කොච්චර ඇනුම් කරනවද? ඒක තමයි යලි ඇනුම් ප්‍රමාණය කියලා කියන්නේ. එක පාරකට කොච්චර ගෙන්නනවද? යලි ඇනුම් ප්‍රමාණය එකතු කරලා ඍණ අඩු කරනවා. අවම පරිභෝජනය වැඩි කිරීම අවම පොරොත්තු කාලය. අවම පරිභෝජනය වැඩි කිරීම අවම පොරොත්තු කාලය. මෙතනින් අපිට එනවා උපරිම තොග මට්ටම කීයද කියලා. මේ සූත්‍ර හොඳට මතක තියාගන්න. මතක හිටින්න නැත්නම් පාඩම් කරන තැනක හරි කොහේ හරි ගහලා තියාගන්න. හරි. විභාගයට යද්දී අනිවාර්යෙන් පුළුවන් වෙලා තමයි යන්නේ. කටපාඩම. උපරිම තොග මට්ටම කොහොමද එතකොට ආයි හැදෙන විදියයි කියන්නේ? යලි ඇනුම් මට්ටම ධන යලි ඇනුම් ප්‍රමාණය ඍණ අවම පරිභෝජනයේ වැඩි කිරීම අවම පොරොත්තු කාලය. ඊළඟට අපි යනවා සාමාන්‍ය තොග මට්ටම. මොකද මේ සාමාන්‍ය තොග මට්ටම කියන්නේ? යම් කිසි තොග අයිතමයක් ගබඩා කරන සාමාන්‍ය ප්‍රමාණය. කියන්නේ මේක නිකන් ඇවරේජ් එකක් වගේ. අපි හිතමු ලොකු බාල්දියකට වතුර පුරවනවා නම් ඒ බාල්දියෙන් භාගයක් වගේ. ඒ වගේ මට්ටමක් තමයි සාමාන්‍ය තොග මට්ටම කියලා කියන්නේ. බලන්න යම් කිසි තොග අයිතමයක් ගබඩා කරන සාමාන්‍ය ප්‍රමාණය දක්වන තොගය. සාමාන්‍ය තොග මට්ටම හොයන්නේ කොහොමද? අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දැන් අපි ඉස්සෙල්ලා හොයාගත්ත අවම තොග මට්ටමයි මේ මෙතන පොඩක් හදාගන්න මෙතන වැරදි. අවම තොග මට්ටම ධන උපරිම තොග මට්ටම. මේ යලි ඇනුම් කියන එක කපා ගන්න. හරි? මේක කපා ගන්න. අවම තොග මට්ටම ධන යලි ඇනුම් අවම තොග මට්ටම ධන උපරිම තොග මට්ටම කියලා එතනට එනවා. අවම තොග මට්ටම හොයා ගන්නවා උපරිම තොග මට්ටම හොයා ගන්නවා. ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවොත් සාමාන්‍ය තොග මට්ටම එනවා. අවම තොග මට්ටමයි උපරිම තොග මට්ටම එකතු කරලා දෙකෙන් බෙදුවොත්. ඊළඟට සාමාන්‍ය තොග මට්ටම තව විදිහකට හොයන්න පුළුවන්. අවම තොග මට්ටම දැන් මේ මෙතන සූත්‍රයේ තියෙනව නේද? මේක පොඩ්ඩක් හදාගන්න එනවා. මේ යලි ඇනුම් මෙතන එන්න ඕනේ යලි ඇනුම් ප්‍රමාණය කියලා. හරි? යලි ඇනුම් ප්‍රමාණය කියලා. මේ යලි ඇනුම් කියන කැපුවා නම් පොඩ එක ලියාගන්න. මම හිතුවේ මේ සූත්‍රේ නෑ කියලා. ඒක තියෙනවා. හරි. අවම තොග මට්ටම දන යලි ඇනුම් ප්‍රමාණය බෙදීම දෙක. අවම තොග මට්ටම දන පළවෙනි සූත්‍රය වෙන්නේ සාමාන්‍ය තොග මට්ටම හොයන පළවෙනි සූත්‍රය. අවම තොග මට්ටම දන යලි ඇනුම් ප්‍රමාණය බෙදීම දෙක. හරි. ඔන්න අපිට මේ සූත්‍ර ටික භාවිතා කරලා ප්‍රශ්නයක් දීලා තියෙනවා විසඳන්න. අපි බලමු කොහොමද විසඳන්නේ කියලා. හරි. දාගන්න ප්‍රශ්න පොතේ දාගන්න. පොතේ ලියන තැනක 4. හරි පුතේ අපි මේ උදාහරණය පොඩි බ්‍රේක් එකක් අරගෙන කරමු. විනාඩි 10ක් විතර අරගෙන ටක් ගාලා එන්න. හරි. ඊට පස්සේ අපි ඊටු ටික සාකච්ඡා කරමු මේ පාඩම. හරි පුතේ අපි පටන් ගමු. එතකොට දැන් අපි ද්‍රව්‍ය
පාලනයෙන් ආව ගබඩා පාලනයට. මේ ගබඩා පාලනය අපිට දැන් උදාහරණයක් තියෙනවා ඒක සාකච්ඡා කරන්න පුළුවන්. ඒක සාකච්ඡා කරලා අපි මේ සූත්‍රවල පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරමු. සූත්‍රවල කොහොමද එන්නේ කියලා. යලි යනුම් තොග මට්ටම මේ මට්ටම් ටික තමයි මේකෙන් අහන්නේ. හරි? හරි. මුලින්ම පළවෙනි එකට එන්න 4 කියලා දාන්න. 4 වෙනි ප්‍රශ්නේ. හරි. 4 වෙනි ප්‍රශ්නේ. අපි මුලින්ම හොයමු යලි යනුම් තොග මට්ටම. එන ලියන්න. යලි යනුම් මට්ටම. යලි යනුම් මට්ටම. සූත්‍ර ලියලා තමයි ආදේශ කරන්නේ. යලි යනුම් මට්ටම. සමානයි කොහොමද එන්නේ? යලි යනුම් මට්ටමේ සූත්‍රය. මතක නැත්තම් බලන්න. උපරිම පරිභෝජනයේ වැඩි කරනවා උපරිම පොරොත්තු කාලය. මං කිව්වා එතන හදාගන්න කියලා උපරිම කියලා. උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම පොරොත්තු කාලය. හරි. උපරිම පරිභෝජනය කීයද බලන්න ගානේ. උපරිම පරිභෝජනය කීයක් තියෙනවද? මේ තියෙන උපරිම පරිභෝජනය දිනකට ඒකක 300යි. 300යි. එහෙනම් දාන්න 300යි. හරි. උපරිම පොරොත්තු කාලය. උපරිම පොරොත්තු කාලය. බලන්න උපරිම පොරොත්තු කාලය කොච්චරද කියලා. උපරිම පොරොත්තු කාලය. මොනවද ඇනවුම් කාලය කියලා? සාමාන්‍ය කාලය තියෙනවා දින 10ක්. අවම දින ගාන තියෙනවා දින 10ක්. හැබැයි මෙතන උපරිම එක නැහැ. උපරිම එක නැහැ. එහෙනම් අපි උපරිම එක හොයාගන්න ඕනේ. එහෙනම් මම මෙතන පෙර වැඩක් යටතේ මම මෙහෙම ලියා ගන්නවා මගේ සාමාන්‍ය පොරොත්තු කාලය සමානයි උපරිම පොරොත්තු කාලය ධන අවම පොරොත්තු කාලය බෙදීම 2. ඕක තමයි මගේ මොකද්ද? ඔව් සූත්‍රය. පොරොත්තු කාලය සාමාන්‍ය පොරොත්තු කාලය හොයන්න ඕමයි. උපරිම පොරොත්තු කාලයට අවම පොරොත්තු කාලය එකතු කරලා ඒක දෙකෙන් බෙදනවා. හරි? දැන් මං ගාව සාමාන්‍ය පොරොත්තු කාලේ උත්තරේ තියෙනවා. කීයද? දින 10යි. දින 10යි. උපරිම පොරොත්තු කාලය තමයි නැත්තේ. මේක තමයි මං ගාව නැත්තේ. හරි? මේක මං ගාව නෑ. ධන අවම පොරොත්තු කාලයත් පොරොත්තු දින ගානක් තියෙනවා. අවම පොරොත්තු කාලයත් මං ගාව තියෙනවා. කීයද? දින 10යි. ඒකෙත් දින 10යි. බෙදීම 2. බෙදීම 2. හරි. හරි. ඕක තමයි අපේ සූත්‍රය. දැන් මොකද කරන්නේ? දැන් මේකෙන් මේ හිස් කොටුව හොයාගන්න. උපරිම පොරොත්තු කාලය. මුලින්ම මං හරස් ගුණිතයක් දානවා. මෙන්න මේ 2 දානවා හරස් ගුණිතයක් එක්ක. හරි? මෙන්න මේ විදිහට මට පුළුවන් හරස් ගුණිතයක් දාලා මෙතන 10න් වැඩි කරගන්න. එතකොට 10 වැඩි කිරීම 2 20යි. උත්තරේ මේ පැත්තේ 20ක් හැදෙනවා. මේ පැත්තේ 20ක් හැදෙනවා. හරි. ඊට පස්සේ දැන් තියෙන හිස් කොටුවයි මෙන්න මේ ටික තමයි තියෙන්නේ උඩ ටික. දැන් මොකද කරන්නේ?
මම මේ 10 ධන 10 එහා පැත්තට ගෙනියනවා. එතකොට 20 ඍණ 10 වෙනවා. 20 ඍණ 10. 20 ඍණ 10. ඍණ 10. එතකොට උත්තරේ එනවා මේ පැත්තේ හිස් කොටුව 10. ඒ කියන්නේ උපරිම පොරොත්තු කාලයත් 10. උපරිම පොරොත්තු කාලයත් 10. උපරිම පොරොත්තු කාලයත් 10. හරි. එහෙනම් ආදේශ කරගන්න මෙන්න මෙතනට උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම පොරොත්තු කාලයේ දින 10. 300 වැඩි කිරීම 10 කීයද? ඔව් 3000යි. අපි මේක ඒකක කියලා ලියමු උත්තරේ ලියද්දි ඒකක 3000යි. මේක තමයි උත්තරේ. යලි යනුම් මට්ටම කියන්නේ ඔන්න ඕකට. ඒකක 3000යි. ඔන්න පළවෙනි එක අපි කරා. දෙවෙනි එක. දෙවෙනි එක. මොකද්ද දෙවෙනි එකකින් අහන්නේ කියලා බලන්න. උපරිම තොග මට්ටම. හරි. උපරිම තොග මට්ටම සූත්‍රය ලියන්න. උපරිම තොග මට්ටම සූත්‍රය ලියලා ආදේශ කරන්න. සමානයි. මොකද්ද? යලි යනුම් මට්ටම යලි යනුම් මට්ටම ධන යලි යනුම් ප්‍රමාණය ඍණ වරහන් ඇතුලේ අවම පරිභෝජනය වැඩි කිරීම අවම පොරොත්තු කාලය. ඔන්නෝම තමයි අවම පොරොත්තු කාලය. හරි. දැන් ආදේශ කරගන්න. යලි යනුම් මට්ටම අපි හොයාගත්ත ඉස්සෙල්ලා ඒකක 3000යි. ධන යලි යනුම් ප්‍රමාණය මංගාව තියෙනවා. එයාලා අපිට දීලා තියෙනවා. මේ තියෙන ගාන තියෙනවා ඒකක 3000යි කියලා. එහෙනම් ඒක ආදේශ කරන්න. ඍණ වරහන් ඇතුලේ අවම පරිභෝජනය වැඩි කිරීම අවම පොරොත්තු කාලය. දැන් අවම පරිභෝජනය තියනවාද කියලා බලන්න. ඒක නෑ. ඉස්සෙල්ලා වගේ ඉස්සෙල්ලා උපරිම පොරොත්තු කාලේ තිබුණේ දැන් අවම පරිභෝජනේ නෑ. තියෙන උපරිම පරිභෝජනය සාමාන්‍ය පරිභෝජනය. දැන් එහෙනම් අවම පරිභෝජනය හොයාගන්න. මේ ඉස්සෙල්ලා වගේ හොයාගන්න. පෙර වැඩකට යන්න මේ වගේ ආදේශ කරලා හොයාගන්න. එතකොට කොහොමද දෙන්නේ? ඔව්. උපරිම පරිභෝජනය ධන අවම පරිභෝජනය ඔන්න ඔය දෙකෙන් බෙදාගත්තම අපිට සාමාන්‍ය පරිභෝජනය ගන්න පුළුවන්. මේක දෙකෙන් බෙද. එතකොට සාමාන්‍ය පරිභෝජනය එනවා. ඔන්න ඔහොමයි. හරිද? හරි. මං ගාව දැන් උපරිම පරිභෝජනය තියෙනවා 300යි. අවම පරිභෝජනය තමයි නැත්තේ. ඒක අපි ඉස්කොටුවක් විදිහට දාගමු. හරි. මේ දෙක බෙදා ගන්නවා දෙකින්. සාමාන්‍ය පරිභෝජනයත් මං ගාව තියෙනවා. සාමාන්‍ය පරිභෝජනය 200යි. 200යි. ඔන්න ඔය විදිහට තමයි සමීකරණය හැදෙන්නේ. 200 සමානයි 300 ධන හිස් කොටුවා බෙදීම 2. හරි. මම දැන් මොකද කරන්නේ? මේ දෙක ඔව් මේ ඉස්සෙල්ලා කරා වගේ වැඩි කරගන්නවා 200. 200න් වැඩි කරගන්න. එතකොට මේ පැත්තේ එනවා
400ක් 400ක් කියනවා සමානයි 300 මෙන්න මේ උඩ ටිකේ ඊට පස්සේ මේ ධන 300 මං එහා පැත්තට ගෙනියනවා එතකොට 400 ඍණ 300 එනවා ඒතර උත්තරේ මං දාගන්න එකපාර 100යි මේ පැත්තේ 100යි සමාන ලකුණ මේ පැත්තේ හිස් කොටුවට උත්තරේ එනවා එතකොට හිස් කොටුවට උත්තරේ කීයද ඔව් 100යි 100යි එහෙනම් ඔන්න අවම පරිභෝජනයේ මම හොයාගත්තා 100යි 100යි අවම පරිභෝජනය එහෙනම් ආදේශ කරගන්න අර අතනට අපි ගත්ත තැනට 100 සූත්‍රෙට 100 වැඩි කරනවා අවම පොරොත්තු කාලේ නම් අපි ගාව තියෙනවා දින 10යි පොරොත්තු කියන්නේ ඇනවුම් කාලයට හරි පොරොත්තු කියලා කියන්නේ ඇනවුම් කාලයට දින 10යි එහෙනම් 10න් 10 දීලා වරහන වහන මේක තමයි උපරිම තොග මට්ටමේ සූත්‍රය. විසඳ ගන්න. 3000 3000 එකතු වුණාම 6000යි. 100 වැඩි කිරීම ඇතුලේ 10 කියන්නේ 1000යි. එහෙනම් 6000 ඍණ 1000. උත්තරය ඒකක 5000යි. ඒකක 5000යි. අන්න උපරිම තොග මට්ටමත් මම හොයාගත්තා. හරිද තුන්වෙනි එක මොකක්ද අවම තොග මට්ටම ලියන්න සූත්‍රය අවම තොග මට්ටම සමානයි කොහොමද හොයන්නේ අවම තොග මට්ටම යලි යනුම් මට්ටම ඔව් යලි යනුම් මට්ටම ඍණ සාමාන්‍ය පරිභෝජනයේ වැඩි කරනවා සාමාන්‍ය පොරොත්තු කාලය ඍණ සාමාන්‍ය පරිභෝජනය වැඩි කිරීම සාමාන්‍ය පොරොත්තු කාලය හරි දැන් ආදේශ කරගන්න යලි යනුම් මට්ටම අපි ගාව තියෙනවා මුලින්ම අපි ගත්තේ ඒකක 3000යි ඒකක 3000යි ඊට පස්සේ ඍණ වරහන් ඇතුලේ සාමාන්‍ය පරිභෝජනයේ අපි ඉස්සෙල්ලා ගත්තා පෙර වැඩට 200යි ඒක ගාන දීලා තිබ්බා ඒක වැඩි කිරීම සාමාන්‍ය පොරොත්තු කාලය දින 10යි ඕක සුළු කරගන්න මෙතන එන්න එතකොට වරහන් ඇතුලේ 2000ක් එනවා 3000න් 2000ක් ගියාම 1000යි ඒකක 1000යි ඔන්න තුන්වෙනි එකට උත්තරේ ඒකක 1000යි හතරවෙනි එකෙන් මොකක්ද අහන්නේ සාමාන්‍ය තොග මට්ටම හොයන්න සාමාන්‍ය තොග මට්ටම ඒකේ සූත්‍ර දෙකක් තියෙනවා අපි ලේසිම සූත්‍රය ගමු උපරිම තොග මට්ටම ධන අවම තොග මට්ටම මේක බෙදා ගන්නවා කීයෙන්ද ඔව් දෙකින් බෙදා ගන්න උපරිම තොග මට්ටම අපි ඉස්සෙල්ලාම හොයාගත්ත දෙවෙනි එකකින් හොයාගත්ත මෙතින් 5000යි උපරිම තොග මට්ටම 5000යි ධන අවම තොග මට්ටම ඉස්සෙල්ලා තුන්වෙනි එකකින් හොයාගත්තා 1000යි ඒක බෙදා ගන්නවා දෙකින් මේක දෙකෙන් බෙදා ගන්න. එතකොට එනවා උත්තරේ. බලන්න කීයක් එනවද කියලා. 5000 1000 එකතු කරනවා 6000යි. දෙකෙන් බෙදුවම ඒකක 3000යි. ඔන්න සාමාන්‍ය තොග මට්ටම අපිට ඒකක 3000ක් ආවා. ඔන්න අපි තොග මට්ටම් සියල්ලම ගණනය කරලා ඉවරයි. හරි? යලි යනුම් මට්ටම ගණනය කරා, උපරිම තොග මට්ටම හෙව්වා, අවම තොග මට්ටම හෙව්වා, සාමාන්‍ය තොග මට්ටම හෙව්වා. හරි.
දැන් අපිට දීලා තියෙනවා මේ තොග මට්ටම් ටික නිරූපණය කරලා ප්‍රස්ථාරය බලන්න. මේ ප්‍රස්ථාරය හොඳට බලන්න. මේකේ සිරස් අක්ෂය කියන්නේ කෙලින් තියෙන අක්ෂය තොග ප්‍රමාණය කියන එක තමයි නිරූපණය කරන්නේ. එතකොට තිරස් අක්ෂය කාලය කියන කාලය කියන එකකින් තමයි ඒක නිරූපණය වෙන්නේ. එතකොට බලන්න මේ උඩින්ම තියෙන උපරිම තොග මට්ටම. කියන්නේ ගබඩාවක තොගයේ තියෙන්න පුළුවන් උපරිම ලෙවල් එක. ඊළඟට යලි ඇනුම් මට්ටම ඊට ටිකක් පල්ලෙහින් තියෙනවා. ඒ කියන්නේ යලි ඇනුම් මට්ටම කියන්නේ නැවත ඕඩර් කරන්න ඕනේ මට්ටම. ඊළඟට අවම තොග මට්ටම කියලා කියන එක පල්ලෙහින් තියෙනවා. ඒක ආරක්ෂිත තොගය කියලා ලේයර් එකක් යනවා. ඒ ලේයර් එකකින් උඩ තමයි අවම තොග මට්ටම තියෙන්නේ. මේ තියෙන්නේ. මේ ආරක්ෂිත තොගය පහු කරන්න දෙන්නේ නැහැ තොගයට. එහෙම වුණොත් ඔව් නිෂ්පාදන කටයුතු වලට බාධාවක්. ඉතින් මේ මට්ටමින් පල්ලෙහාට අවම තොග මට්ටමින් පහළට තොගය ගෙනියන්න දෙන්නේ නැහැ. මේ ප්‍රස්ථාරය වල PS වලට ඉගෙන ගන්න. කළමනාකරණය කොටසේ. හරි. තොග පරිභෝජනය තමයි මේ තොග පරිභෝජන වක්‍රය තමයි අපි මේ ඇඳලා තියෙන්නේ. ඔයාලට අර නිරූපණය කරගත්ත අගයන් ටික මේක නිරූපණය කරන්නත් පුළුවන්. පරිම තොග මට්ටමට ඔයාලට 5000ක් මෙතන ලියා ගන්න පුළුවන්. තොග ප්‍රමාණය කියලා. එතකොට යලි ඇනුම් මට්ටමට ලියන්න පුළුවන් ඒ ආපු උත්තරේ. අවම තොග මට්ටමට ඒක ලියන්න පුළුවන්. හරි. නිෂ්පාදන ආයතනයක භාවිතයට ගන්න X නම් මුද්‍රාවය වෙන තව ගාණක් අපිට දෙනවා. මේ සූත්‍ර වලට ආදේශ කරලා හදන්නේ කියලා. අපි හදමු. පස්වෙනි එක. පස්වෙනි එක. පස්වෙනි එක. බලන්න දිනක උපරිම පරිභෝජනය දිනකවම පරිභෝජන ඇනුම් කාලය යලි ඇනුම් ප්‍රමාණය වගේ දීලා තියෙනවා. තොග මට්ටම් ගණනය කරන්න. මුලින්ම යලි ඇනුම් මට්ටම සූත්‍රය ලියන්න ආදේශ කරන්න. යලි ඇනුම් මට්ටමේ සූත්‍රය තමයි මේ තියෙන්නේ. ඔන්න අපි ආදේශ කරා. 1. හරි. බලන්න උපරිම පරිභෝජනය කීයක් තියෙනවද කියලා මේ ගන්න. උපරිම පරිභෝජනය තියෙනවා ඒකක 800ක්. ඒකක 800ක්. ඒක වැඩි කරන උපරිම පොරොත්තු කාලේ. උපරිම පොරොත්තු කාලය කීයක් තියෙනවද? ඇනවුම් කාලය අවම උපරිම. මේ තියෙන දින 6යි. 6න් වැඩි කරගන්න. බලන්න 800 6න් වැඩි කරගත්තම අපිට උත්තරේ එනවා. 800 6න් වැඩි කරගත්තම ඕ පොඩ්ඩයි. 4800ක් එනවා. යලි ඇනුම් මට්ටම 4800යි. යලි ඇනුම් මට්ටම 4800. මේක තමයි උත්තරය. යලි ඇනුම් මට්ටම. දෙවෙනි එකට එන්න. මේ එකක කියලා දාගමු. ඒකක. ඒකක. හරි. දෙවෙනි එක. අවම තොග මට්ටම අපෙන් අහනවා. අවම තොග මට්ටමේ සූත්‍රය ලියා ගන්න. පාඩම් කරගන්න දැන් ලියන ගමන්. අවම තොග මට්ටම සමානයි යලි ඇනුම් මට්ටම ඍණ සාමාන්‍ය පරිභෝජනයේ වැඩි කිරීම සාමාන්‍ය පොරොත්තු කාලය. ආදේශ කරගෙන යන්න. යලි ඇනුම් මට්ටම ආදේශ කරන්න. යලි ඇනුම් මට්ටම අපි හොයාගත්තා 4800යි. ඍණ වරහන් ඇතුලේ සාමාන්‍ය පරිභෝජනය කීයද කියලා බලන්න. සාමාන්‍ය පරිභෝජනය මේ තියෙන්නේ. උපරිම පරිභෝජනය 800ක් තියෙනවා. අවම පරිභෝජනය 200ක් තියෙනවා. මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදාගත්තම අපිට සාමාන්‍ය පරිභෝජනය එනවා. 800යි ධන 200යි මේක දෙකෙන් බෙදාගත්තා නම් අපිට එනවා සාමාන්‍ය පරිභෝජනය. සාමාන්‍ය පරිභෝජනය. බලන්න කීයක් එනවද කියලා දෙකෙන් බෙදාගත්තොත් 500. 500. සාමාන්‍ය පරිභෝජනය 500. සාමාන්‍ය පරිභෝජනය 500. සාමාන්‍ය පරිභෝජනය 500. ඊළඟට ඒක ආදේශ කරන්න මෙතනට සාමාන්‍ය පරිභෝජනය 500යි වැඩි කිරීම සාමාන්‍ය පොරොත්තු කාලය.
බලන්න යලි යනුම් කාලේ අවම එක දින 4යි උපරිම එක 6යි. ඒකත් අර විදියමයි. 6 ධන 4 බෙදීම 2. 6 ධන 4 බෙදීම 2. එතකොට කීයක් එනවද? 6යි 4යි 10යි 2ක් බෙදුවම 5යි. ඔන්න උත්තරේ. මේ තමයි සාමාන්‍ය පොරොත්තු කාලය. 5යි. සාමාන්‍ය පොරොත්තු කාලය 5යි. හරි. ඒක ආදේශ කරගන්න මෙතනට මේ සූත්‍රයට. 500 වැඩි කරනවා 5න්. වරහණ වහන. ඔක තමයි අවම තොග මට්ටමේ සූත්‍රය. විසඳ ගන්න බලන්න. 4800 ඍණ 500 වැඩි කිරීම 5 කියන්නේ 2500. ඒකට බලන්න උත්තරේ කීයද කියලා. 2300යි ඒකක. ඒකක 2300ක් එනවා. ඒකක 2300යි අවම තොග මට්ටම. අපි යමු තුන්වෙනි එකට. තුන්වෙනි එකට. උපරිම තොග මට්ටම. ලියා ගන්න සූත්‍රය උපරිම තොග මට්ටමේ සූත්‍රය. උපරිම තොග මට්ටමේ සූත්‍රය ලියා ගන්න. ඉතින් උපරිම තොග මට්ටම සමානයි යලි යනුම් මට්ටම ධන යලි යනුම් ප්‍රමාණය ඍණ අවම පරිභෝජනයේ වැඩි කිරීම අවම පොරොත්තු කාලය. මේක තමයි උපරිම තොග මට්ටමේ සූත්‍රය. හරි. ඒක ලියාගෙන ආදේශ කරගන්න බලන්න. යලි යනුම් මට්ටම කීයද? යලි යනුම් ප්‍රමාණය කීයද? ඒකට ආදේශ කරලා බලන්න උත්තරේ හොයාගන්න. හරි. යලි යනුම් මට්ටම නම් අපි ඉස්සෙල්ලා හොයාගත්තනේ. කීයක් ආවද? 4800ක් ආවා. ධන යලි යනුම් ප්‍රමාණය ගානේ බලන්න දීලා ඇති. මේ තියෙන්නේ ඒකක 1500යි. ඒකක 1500. 1500 එකතු කරා ඍණ වරහන් ඇතුලේ අවම පරිභෝජනය දීලා තියෙනවා ළමයි බලන්න ඒකක 200යි. ඒකක 200යි. වැඩි කිරීම අවම පරිභෝජන වැඩි කිරීම අවම පොරොත්තු කාලය. මේ තියෙන්නේ අවම ඇණවුම් කාලය දින 4යි. දින 4යි. වරහණ වහන්න ඊට පස්සේ ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. ඕක විසඳන්න. එතකොට උපරිම තොග මට්ටම එනවා. බලන්න 4800 ධන 1500 ඍණ වරහන් ඇතුලේ 200 වැඩි කිරීම 4. 5500යි ඒකක. උපරිම තොග මට්ටම අපිට 5500ක් ආවා. ඒකක 5500ක් එනවා උපරිම තොග මට්ටම. ඊළඟට හතරවෙනි එක. සාමාන්‍ය තොග මට්ටම. සාමාන්‍ය තොග මට්ටම සමානයි සූත්‍රය ලියන්න. සාමාන්‍ය තොග මට්ටම සමානයි. ඔව් අපි ලියාගත්තා ඉස්සෙල්ලා. මේ තියෙන්නේ උපරිම තොග මට්ටම ධන අවම තොග මට්ටම ඍණ අවම තොග මට්ටම බෙදීම මේ දෙකම එකතු කරලා බෙදනවා දෙකකින්. උපරිම තොග මට්ටම අවම තොග මට්ටම එකතු කරලා දෙකකින් බෙදනවා. හරි. දැන් උපරිම තොග මට්ටම අරගෙන තියෙනවා 5500යි. මේ 5500ට එකතු කරනවා අවම තොග මට්ටම 2300. එකතු කරලා ඒක දෙකෙන් බෙදා ගන්නවා. එතකොට බලන්න ඔයාලට උත්තරයක් එයි. ඒක තමයි සාමාන්‍ය තොග මට්ටම. බලන්න 5500යි එකතු කිරීම 2300 බෙදීම 2 6650ක් ආවා. 3900 ඒකක
3900. මේක තමයි සාමාන්‍ය තුග මට්ටම. හරිද උත්තර ටික? ආයි මෙතන පැහැදිලි නැති එකක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න ආයි පාරක් පැහැදිලි කරන්න. පරිම තුග මට්ටම සාමාන්‍ය තුග මට්ටම ඔය ටික තමයි අපි කතා කරේ අද තුග මට්ටම් ටික. මේ ටික පැහැදිලිද? ගැටලුවක් නැද්ද? කාවින්දි ගැටලුවක් නැද්ද? ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න මේ සම්බන්ධයෙන්. මේ ටික නැවත වතාවක් අදම හදන්න. එතකොට තමයි ඔළුවට යන්නේ. අදම නැවත වතාවක් මේ ගණන් සෙට් එකම හදන්න. අර chart එක මතකින් ලියන්න map එක. කතන්දරේ වගේ අපි ඉගෙන ගත්තේ. ඒක මතකින් ලියන්න මෙන්න මෙහෙම වෙනවා කියලා මතක් කර කර ලියන්න. එතකොට ආයෙත් ඔළුවට එනවා. ඔළුවේ මතකෙ හිටිනවා. ඒක වෙනම අඳින්න කොලයක් අරගෙන. ඒකත් අලෝගත්‍ර කමන්නේ මේ සූත්‍ර සෙට් එකත් එක්ක. ගැනුම් ක්‍රියාවලිය ඒකත් අඳ ගන්න. හරියට ඔළුවට දාගන්න. හරි. එතකොට හෝම්වර්ක් එකක් විදිහට මම දෙනවා. මෙන්න මේ 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ හෝම්වර්ක්. මේ 6 වෙනි ප්‍රශ්නේ හෝම්වර්ක් එකක් විදිහට කරන්න. ඊට පස්සේ අපිට අනිත් දවසේ ඉඳන් ආර්ථික ඇණුම් ප්‍රමාණික බලන්න පුළුවන් EOQ. EOQ ටික කතා කරනවා. ඒකෙන් ප්‍රශ්න ටිකක් අපි කතා කරනවා. හරි. ඊළඟට නිකුත් පාලනයට යන්න. අපිට බොහෝ දුරට ලබන සතියේ විද්දි පාඩම් ඉවර කරගන්න පුළුවන්. හරි. මේ ටික බලලා එන්න, මේ ටික ප්‍රැක්ටිස් කරලා එන්න. එතකොට තමයි අපිට ලේසි වෙන්නේ වැඩි ඉවර කරගන්න. හරි. ගැටලුවක් මොකුත් නැහැ. ප්‍රියංගීත් ගැටලුවක් මොකුත් තියනවද? මේ තොග මට්ටම් සම්බන්ධයෙන් හරි. අපි එහෙනම් අදට නවත්තමු. අනිත් දවසේ අපි වැඩේ ඉවර කරමු මේ පාඩමට අදාළව.